අද අපි පටන් ගමු. අපේ පළවෙනි ගාන. කියනවා පහත සඳහන් ඒවායින් කුමක් SI පද්ධතියේ මූලික ඒකකයක් නොවන්නේද? හරි. ගානට යන්න කලින් අපි හිතමු SI පද්ධතියේ මූලික ඒකක කීයක් තියෙනවද? මූලික ඒකක තියෙනවා 7ක්. ඒ 7 මොනවද? එකක් දිග, ඒකම අයිනෝ මීටර වලින්, අනිත් එක ස්කන්ධය, ඒකම අයිනෝ කිලෝග්‍රෑම් වලින්, අනිත් එක කාලය, ඒකම අයිනෝ තත්පර වලින්, තව තියෙනවා දීප්ත තීව්‍රතාවය, ඒකම අයිනෝ කැන්ඩෙලා වලින්, ඒක CD කියලා අපි ඒකකයේ තියෙනවා. තව තියෙනවා අපිට ද්‍රව්‍ය ප්‍රමාණය මවුල් වලින්ම අයිනෝ, ධාරාව ඇම්පියර් වලින්ම අයිනෝ, තව උෂ්ණත්වය කෙල්වින් වලින්ම අයිනෝ. එතකොට ඔන්න ඔය ටික තමයි SI. ඒතර මේවා තමයි SI මූලික ඒකක 7 කියලා අපි හඳුන්වන්නේ. ඒතර බලමු අපේ උත්තරේ. පළවෙනිම තියෙනවා කැන්ඩෙලා. ඒක අපි දන්නවා මූලික ඒකකයක්. ඊට පස්සේ ඇම්පියර් මූලික ඒකකයක්. මවුල මූලික ඒකකයක්. නිව්ටන් මෙතන නැහැ. ඒක මූලික ඒකකයක් නෙමෙයි. නේ? නිව්ටන් කියන්නේ මූලික ඒකකයක් නෙමෙයි. ඊට පස්සේ කෙල්වින් ඒකත් SI පද්ධතියේ මූලික ඒකකයක්. හරි. මම හිතනවා පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට මෙන්න මේ 7 පිළිබඳ අවබෝධයක් එන්නේ නැති මේ 7 ඔළුවේ තියාගන්න ඕන වෙලාවක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊළඟ ගාන බලා ගන්න. ඔයගලන්ට දැන් බෝඩ් එකේ වැටෙනවා ඇති. ඒක කියන්නේ කිසියම් භෞතික රාශියක මාන L ඍණ 1 T ඍණ 2කින් ගුණ කළ විට බලය සඳහා මාන ලැබේ. ඒ භෞතික රාශිය කුමක්ද අහනවා. හරි. එතකොට මේ වගේ ගානක් හදද්දි මොකද්ද? දැන් මේ මාන පිළිබඳව ගානක්. මාන පිළිබඳව ගානක් හදද්දි අපිට පුළුවන් මේකේ කියන එක නිකන් සමීකරණයක් වගේ ලියා ගන්න. ඒ කියන්නේ මේකේ කියනවා මොකක් හරි භෞතික රාශියක මාන. අපි අන්න යාව x කියලා ගමු. මොකක් හරි භෞතික රාශියක මාන. මම ගන්නවා යාව x කියලා. මෙන්න මේකෙන් ಗುಣ කර විට. මොකෙන්ද මෙන්න මේකෙන් කියන්නේ? එයා කියනවා L ඍණ 1 අපි මාන හඳුන්වන්න මෙන්න මේ කොටු සලකුණ දානවා. මම මෙයාටත් දාන්නම්. එතකොට මෙයාගෙන් කියවෙන්නේ x ගේ මාන කියන අර්ථය. L ඍණ 1 T ඍණ 2 කියන එක්කෙනාගෙන් ಗುಣ කරාම ලැබෙනවා කියනවා බලය සඳහා මාන. ඒ කියන්නේ බලය මම f කියලා ගත්තොත් බලය සඳහා මාන ලැබෙනවා. මම තවදුරටත් සුළු කරොත් x ගේ මාන තමයි අපි හොයන්න යන්නේ. මෙතන මාන L ඍණ 1 T ඍණ 2 කියලා එනවා. බලයේ මාන මොකද්ද? බලයේ මාන මෙහෙමයි. අපේ සිලබස් එකේ විදිහට අපිට මේ ඒකක ඇසුරෙන් අපිට මාන හිතා ගන්න පුළුවන්. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ඕනම ප්‍රශ්නයක. එතකොට බලය කියන්නේ අපි දන්නවා ඒකක වලින් බැලුවොත් kg ms ඍණ 2. එතකොට අපි මාන ලියද්දි කිලෝග්‍රෑම් වෙනුවට අපි දාන්නේ m මාස් කියන අර්ථයෙන්, ස්කන්ධය දිග නැත්නම් මීටර, length කියන අදහසින් l, t කාලයට යදෙනවා. එතකොට t මේකෙදි s ඍණ 2ක් තියෙන t ඍණ 2ක් වෙනවා. එතකොට පැහැදිලි f කියන්නේ m l t ඍණ 2. හරි. ඊට පස්සේ තවදුරටත් සුළු කරොත් මට එනවා x ට මම x තනි කරගන්න x මම මෙහෙම තියාගෙන මෙයාගේ මේ පැත්තට බෙදුවොත් මට එනවා m l t ඍණ 2 බෙදීම L1 L ඍණ 1 T ඍණ 2 කියලා. අපි ගත්තොත් මෙයා උඩට ගෙනිච්චොත් මට එනවා M L මෙයා උඩට ගෙනිච්චොත් I ඍණ 1 ධන 1ක් වෙනවා L එකක් වෙනවා. උඩ එක්කෙනා යට එක්කෙනා සමානයි කැපිලා යනවා. එතකොට අපිට එනවා මෙතනින් M L වර්ග කියලා. ඒ කියන්නේ x ගේ මාන ඔන්න ඕක කියලා අපිට එනවා.
x ගේ මාන මෙන්න මේක කියලා අපිට එනවා. දැන් බලමු උත්තර ටික. පීඩනය. පීඩනය කියන්නේ මොකක් හරි බලයක් වර්ග බලයක් මත ඇති වෙද්දී ඒක තමයි පීඩනය කියන්නේ. ඒතර පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. බලය කියන්නේ kg ms ඍණ 2 කියලා අපි දන්නවා. වර්ගඵලය m වර්ග. එතකොට අපිට මේක එනවා kg m වර්ගය උඩට ගෙච්චාම m ඍණ 2ක් වෙනවා. m ධන 1යි ඍණ 2යි එකතු වුනහම m ඍණ 1 s ඍණ 2ක් වෙනවා. එතකොට මේක තමයි පීඩනයේ ඒකක. එතකොට පීඩනයේ මානත් අපිට මෙහෙම ගන්න පුළුවන්. කොහොමද? kg වෙනුවට m යොදනවා. m වෙනුවට l යොදනවා. s වෙනුවට t යොදනවා. එතකොට මේක තමයි පීඩනයේ මාන. අපිට පේනවා පීඩනයේ මාන මේකට හරියන්නේ නැහැ. ඊට පස්සේ ස්කන්ධය. ස්කන්ධය කෙලින්ම m මේකට සමාන නැහැ. අවස්ථිති ගූර්ණය. අවස්ථිති ගූර්ණය කියන්නේ මොකක්ද? අවස්ථිති ගූර්ණය තමයි මේ මාන දෙන්නේ. ඔන්නම් ඔයාලට කෙටි ක්‍රමයක් විදිහට අවස්ථිති ගූර්ණය ඔයා දන්නවා මොකක් හරි ස්කන්ධයක් මොකක් හරි අක්ෂයකට දුරකින් තිබ්බොත් ඒකේ අවස්ථිති ගූර්ණය මොකක් හරි ගෝලයක අවස්ථිති ගූර්ණය mr වර්ගයෙන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ m කියන්නේ ස්කන්ධය, r කියන්නේ මොකක් හරි දිගක්. එතකොට එයාගේ මාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම දිගේ වර්ගයක්. ඒ කියන්නේ ml වර්ග. කාලය කියලා එකක් තියෙනවා. කාලය කියන්නේ කෙලින්ම t. එතකොට මේකට සමාන වෙන්නේ ප්‍රවේගය දන්නවා සාමාන්‍යයි lt ඍණ 1. ඒ කියන්නේ අන්තිමට උත්තරේ විදිහට අපිට එනවා අවස්ථිති ගූර්ණය මාන ml වර්ග. මං හිතනවා මේ ගාන මුලින් ඉඳන්ම හදපු විදිය පැහැදිලි ඇති. මොකක් හරි දෙයක් මිස් වුණා නම් ටක් ගාලා නෝට් ඩවුන් කරගන්න. හරි. ඊළඟට බලන්න අපේ තුන්වෙනි ගාන. දැන් මේ වගේ ගානක් ඔයගොල්ලන්ට හම්බුනහම කරන්න ඕනේ මේ ගාන හිතේ මවා ගන්න. මොකද මේක වෙන්නේ කියලා. දැන් මේ ගාන මං හිතේ මවා ගන්න විදිහ කියලා දුන්නොත් කිව්වොත් මට හිතේම වෙන්නේ ඉන්ධන ලීටර 20ක් තියෙනවා යානය ඇතුලේ. ඔන්න මට යානේ පටන් ගන්නවා 120යි ms ඍණ 1 ප්‍රවේගයෙන්. ඊට පස්සේ ඒක 5යි ms ඍණ 2 ත්වරණයෙන් යටත් වෙලා යන්නේ උස 2.5ක් යන්න ඕන කිලෝමීටර්. ඒක යන අතරමඟදී එයා තප්පර 6කින් පසුව කාර්මික දෝෂයක් වෙනවා. ඒකෙන් තප්පර 12කට පස්සේ තමයි මෙයාව ආයි හදා ගන්න හම්බෙන්නේ. එතකොට මෙයා තප්පර 6ක් ගිහිල්ලා දැන් උණු තප්පර 6ක් යනවා. ගිහිල්ලා කාර්මික දෝෂයක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මෙයා එහෙමම වැටෙයිද? මෙයා උඩට ගිහිල්ලා කාර්මික දෝෂයක් ඇති වෙච්ච ගමන් පල්ලෙහාට එයිද? නෑ. මොකද හේතුව? මෙයාට යද්දී අර තප්පර 6ේදී මෙයා කිසියම් ප්‍රවේගයක් මේ විදිහ ලබාගෙන තියෙනවා. එයා ඒ ප්‍රවේගයෙන් ලබාගෙන ඉන්න වෙලාවේ එන්ජිම නතර වුණා කියන්නේ ඒ ප්‍රවේගයත් එක්කම ගුරුත්වය යටතේ චලිත වෙන්න පටන් ගන්නවා ඉහළට. ඊට පස්සේ එක්ක ඉහළට යද්දී තප්පර 12 වෙන්න පුළුවන් නැත්නම් ඉහළට ගිහින් ආයි වැටෙන වෙද්දී තප්පර 12 වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. කොහොම හරි ගුරුත්වයර්ධයේ චලිතයක් පටන් ගන්නවා තප්පර 6කින් පස්සේ. එතකොට තප්පර 12කට පස්සේ ආයි මෙයා එන්ජින් එක හදාගෙන යන කතාවක් කියවෙනවා. අපි මේක දැන් හිතේම වෙච්ච රූපේ දැන් මේ මම කියන්නේ ඔගොල්ලෝ ගානක් හම්බුනාට පස්සේ කොහොමද මේ ගානට අප්‍රෝච් වෙන්නේ කියලා. ගානට ගිහිල්ලා කොහොමද මේ ගාන සුළු කරගෙන ලස්සන ගාන හදාගන්නේ කියලා. එතකොට දැන් මුලින් හිතේ ගාන මවාගෙන දැන් අපි රූපයකට දාගන්න බලමු. මේ අපේ රූපේ ඔයාට ආයි ගාන බලන්නේ නැති වෙන්න ඕන විදිහට දත් ඔක්කොම තියෙන්න ඕන. ඒ කියන්නේ මම රූප දාගද්දි මම දානවා මෙයාට යන්න ඕනේ කිලෝමීටර 2.5ක් උඩට යන්න ඕනේ. මෙන්න යානය ආරම්භ වෙනවා
120යි ms ඍණ 1 ප්‍රවේගයකින්. සහ මෙයාට ත්වරණයක් තියෙනවා. ත්වරණය මම මෙන්න මේ වගේ ලකුණකින් දාන. ඒතර මට පැටලෙන්නේ නැහැ. 5යි ms ඍණ 2. කටු වැඩ කරනවා නම් මේ ඒකක ඕනෙත් නැහැ. මෙන්න මේ වගේ සලකුණු තියෙනවා. හරි 5යි ms ඍණ 2 ත්වරණයකින්. ඊට පස්සේ තත්පර 6කට පස්සේ මම ගන්නවා මෙන්න මේ වගේ කාලයක්. ඔන්න වගේ කාලයක් වුණාම තත්පර 6කට පස්සේ එන්ජින් එක ක්‍රියාවිරහිත වෙනවා. ක්‍රියාවිරහිත වෙලා තත්පර 12ක කාලයක් තවත් තත්පර 12ක කාලයක් මෙයා ගුරුත්වය යටතේ චලිත වෙනවා. මේ තත්පර 6 කියන්නේ මෙන්න මේ මුල් කාලය. 6යි s. ඊට පස්සේ කියනවා කොහොම හරි මෙයා දුර ගිහින් අවසන් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දුර අනිවාර්යෙන් යන්න ඕනේ. හරි. අපි ඔළුවේ තියාගමු මෙයාගේ ඉන්ධන දහනය තප්පරයට ඔන්න එකක් දාගමු. ලීටර 20ක් තියෙනවා. මේ හොඳයි දාගන්න එක. ලීටර 20ක් තියෙනවා. එන්ජිම ක්‍රියාත්මක වෙලාවේදී තප්පරයට ලීටර 2 ගානේ දහනය වෙනවා. ඕවා ගානේ හදන තැන තියනවා කියන්නේ ඔයාට ආයි ගාන බලන්න දෙයක් නැහැ. ලේසියෙන්ම ගාන කරගෙන යන්න පුළුවන්. හරි. දැන් මේ ගාන අපි අපෙන් අහන්නේ අන්තිම ත්වරණයක් ගැන. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට යන්න නම් අවශ්‍ය වෙන ත්වරණයක් ගැන. දැන් මෙතෙන්ට යද්දී අපි මෙතන දත්ත මොනවද දන්නේ? බැලුවල්මට මෙතන දත්ත එකක්වත් අපි මේ වෙද්දි දන්නේ නැහැ. ඔව්. ඒකින්ද අපි යට ඉඳන් බලාගෙන යමු මොකද කරන්න පුළුවන් කියලා. අපි යට ඉඳන් බලාගෙන යද්දී චලිත සමීකරණ වලින් ගණන් හදද්දී අපිට චලිත සමීකරණයක් විසඳන්න නම් අනිවාර්යෙන් අපි දත්ත තුනක්වත් දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න අපේ රූප සටහන ඇඳගත්ත ගමන් ඕගොල්ලන්ට පේන දේ මොකද්ද? මෙන්න අපේ පළවෙනි චලිතය. ඒකේ අපිට දත්ත තුනක් තියෙනවද? ඔව්. මේ තියෙන. දත්ත තුනක් තියෙනවා. බලන්න රූප සටහනක් ඇඳාම කොච්චර ලේසිද ගානක් සුළු කරන්න කියන්නේ. නැත්තම් ඕගොල්ලන්ට මේව තියනවද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. ඔළුවේ මේ වගේ දෙයක් තියාගන්නවා කියන එක ගොඩක් අමාරුයි. ඒකින්ද මෙහෙම ටක් ගාලා දැක්ක ගමන් අපිට පේනවා කාලය තියෙනවා, ත්වරණය තියෙනවා, ප්‍රවේගය තියෙනවා, ආරම්භක ප්‍රවේගය. ඒ කියන්නේ අපිට අවසන් ප්‍රවේගය හොයන්නත් පුළුවන්, අනිත් එක ගමන් කළ දුර හොයන්නත් පුළුවන්. අපිට මේ වෙද්දී ඒ දෙකම අවශ්‍ය වෙනවා මේ ගාන හදන්න නම්. මොකද මේ දුරවල් ගණන් කෙරෙන්න ඕනේ. මෙතන ප්‍රවේග මෙතන ගණන් හැදෙද්දි අපිට ඕන වෙනවා මෙතන මේ චලිතයට අපිට දැන්ට තියෙන්නේ එක දත්තය. මොකද අපිට මෙතන දත්ත තුනක් ඕන වෙනවා මෙතන චලිත සමීකරණයක් දාලා හදන්න. ඒ නිසා අපි මෙතනින් දත්ත ගන්න බලමු. මෙයාගෙන් මම මෙතන අවසන් ප්‍රවේගය v1 කියලා හිතලා v1 ගන්න ගියොත් මම චලිත සමීකරණයක් දානවා මෙතෙන්ට. චලිත සමීකරණයක් දාද්දී මතක තියාගන්න ඕනි දේ තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් චලිත සමීකරණය දාද්දී දිශාව අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒකින්ද මම මුලින්ම දානවා දිශාව ඉහළට චලිත සමීකරණය දානවා. මට ඕනේ v හොයාගන්න. t තියෙනවා, a තියෙනවා, u තියෙනවා. මට ඕන නැති දේ මොකද්ද? ඕන නැති දේ s. s නැති සමීකරණය හොයනවා. s නැති සමීකරණය මොකද්ද? v සමානයි u ධන at. මම එයාට ආදේශ කරොත් v කියන්නේ මගේ v1, u කියන්නේ 120 ආරම්භක ප්‍රවේගය, a කියන්නේ 5යි ත්වරණය, කාලය මම දන්නවා තත්පර 6යි. ඒතකොට මට v1 එනවා කීයක් කියලාද? 5 30යි 120යි 150යි ms ඍණ 1 කියලා. එතකොට මෙන්න මේ වගේ දත්තයක් ගත්ත ගමන් ඕගොල්ලෝ මෙතනින් රූපේ ළඟින් ලකුණු කරගන්න. ඒකක අනිවාර්ය වෙන්නේ නැහැ කටු. දැන් අපි කටු වැඩ නිසා ඒකක අනිවාර්ය වෙන්නේ නැහැ. ඒ වුණාට හරියට හදනවා නම් ඒකක දාලා හදන්න. මේක අපේ කටු වැඩ නිසායි මම කිව්වේ ඒකක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හරි. දැන් මම ප්‍රවේගය හෙව්වා. දැන් මට මේකේ
දත්ත වැඩියෙනුත් තියෙනවා. දත්ත 4ක් තියෙනවා. මට ඊළඟට හොයාගන්න ඕනේ එකම දේ මෙයාගේ දුර. මම මේ දුර හොයාගන්න සමීකරණයක් ගන්නවා. මම ගන්නවා s සමානයි u ධන v බෙදීම 2 වැඩි කිරීම t කියන සමීකරණය. එතකොට ඒක දාද්දි අපි අනිවාර්යයෙන්ම දිශාව දාන්න ඕනේ චලිත සමීකරණයක් නිසා. මම ඒකත් ඉහළට දානවා s සමානයි u ධන v බෙදීම 2 වැඩි කිරීම t. එතකොට අපිට මම ගන්නම් ඒක SA කියලා. මෙන්න මේක SA කියලා. SA කියන එක නා මම ආදේශ කරොත් u ට u කියන්නේ 120යි v කියන්නේ 150යි 120 ධන 150 බෙදීම 2 වැඩි කිරීම ගත වූ කාලය 6යි. එතකොට මට SA එනවා මෙතනින් 2ට 6 කැපෙනවා 3යි 120යි 150යි 270යි 270 වැඩි කිරීම 3 ඒ කියන්නේ අපිට මෙතනින් එනවා 810ක් කියලා. ඒ කියන්නේ මීටර්. SA කියන්නේ 810යි. ගත්ත සැනින් අපේ කටුවට සටහනේ ඒක ලකුණු කරගන්නවා මම. හරි. දැන් මට මෙතන දත්ත ඔක්කොම සම්පූර්ණ වෙලා ඉවරයි. දැන් මම මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාට පස්සේ මට පේන දෙයක් තමයි මෙතන දත්ත දෙකයි බැලු බැලමට තියෙන්නේ. හැබැයි මම ගන්න පුළුවන් උඩරිම දත්ත ටික අනිත් ඒවෙන් අරගෙන තියෙන්නේ. ඇයි මෙතන මට අනිත් දත්ත පේන්නේ නැත්තේ? මොකද්ද මෙතනින් වෙන්නේ? මෙතන තියෙන්නේ මොකද්ද? තත්පර 6ක් යනවා එන්ජිම ක්‍රියාවිරහිත වෙනවා. අර ප්‍රවේගයෙන් තිබ්බ නිසා ඒ ප්‍රවේගයෙන් ඉහළට යනවා. හැබැයි ගුරුත්වය යටතේ සිරස් චලිතයක් වෙන්නේ. ගුරුත්වද ත්වරණයට යටත්ව තමයි චලිත වෙන්නේ. මේකෙදී යාට 5 ms ශ්‍රේණි දෙක ත්වරණයක් තිබ්බා. හැබැයි දැන් එයා ගුරුත්වද ත්වරණයට යටත්ව තමයි චලිත වෙන්නේ. ඒ කියන්නේ මට නොදැනුවත්ව මෙතන තව දත්තයක් තිබිලා තියෙනවා. ඒ මොකද්ද? ත්වරණය ගුරුත්ව ත්වරණය 10යි ms ඍණ දෙකක ගුරුත්ව ත්වරණයක් මෙතන තිබිලා තියෙනවා. දැන් පේනවා රූපේ දැක්ක ගමන් දත්ත තුන පැහැදිලි. අනිවාර්යෙන් මෙතන ඕනේ දේවල් හොයාගන්න පුළුවන්. හරි. දැන් ඔතන මම හෙව්වොත් මට මෙතන කොහොමත් ප්‍රවේගය ඕනේ වෙනවා. දැන් මෙතන බැලුව බැලමට මට කිසිම දත්තයක් නැති නිසා මට මේ හැම දත්තෙම ගන්න වෙනවා. මෙතන ප්‍රවේගය මම v2 කියලා ගත්තොත් මෙතන ප්‍රවේගය මම v2 කියලා ගත්තොත් මම චලිත සමීකරණයක් දානවා මෙයාට. චලිත සමීකරණයක් දාද්දි හිතන්න ඕනේ දේ තමයි අපිට ඕන් නැති දේ මොකද්ද? අපිට ඕන් නැති දේ මොකද්ද මෙතන? v අපිට හොයන්න ඕනේ. ඒ කියන්නේ අවසන් ප්‍රවේගය අපිට හොයන්න ඕනේ. u අපිට තියෙනවා. a තියෙනවා. කාලය තියෙනවා. ඕන් නැත්තේ මොකද්ද? දුර. s. ඒ කියන්නේ s නැති සමීකරණය දාන්න. s නැති සමීකරණය කියන්නේ මොකද්ද? v සමානයි u ධන at. අපි එතෙන්ට v සමානයි u ධන at දානවා. දිශාව අනිවාර්යයි. වෙන් කරන්නම් මෙහෙම. ඉහළට v සමානයි u ධන at. අවසන් ප්‍රවේගයේ v2 ඉහළට මං සලකන්නේත් ඉහළට. ඒකින්ද දාන v2 සමාන වෙනවා u. ආරම්භක ප්‍රවේගයේ ඉහළට මං සලකන්නේත් ඉහළට 150යි. ධන ත්වරණය. ත්වරණය මොකද්ද? 15ට 10. මම හැබැයි සලකන්නේ චලිත සමීකරණය මම දැම්මේ කොහෙටද? ඉහළට. ඒ කියන්නේ මේක මම සලකන දිශාවට නෙමෙයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ත්වරණය මම ආදේශ කරන්න ඕනේ ඍණව. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ ඍණ 10ක්. ඍණ 10ක්. වැඩි කිරීම t. ගත වෙච්ච කාලය 12යි. එතකොට මට මෙතනින් සුළු වුණාම එනවා v2 කියන්නේ මෙතන එනවා ඍණ 120ක් 150 ඍණ 120 30යි ms
ඍණ 1යි. උත්තරේ ගත්ත සැනින් මගේ කටුවැල පොලේ මම දාගන්නවා. හරි. දැන් මේ ගානට අදාළ නැති ඒත් ඕගලන්ට වෙන ගානකදී එන්න පුළුවන් දෙයක් මම මෙතන කියන්න. මොකද දැන් මේ ගාන හදන එක නෙමෙයි මෙතන විශේෂ දේ. අපිට ඕනේ මේ ගාන ඊළඟට කොහොමාවත් මේ වගේ ගානක් චලිත සමීකරණ ගානක් කොහොමාවත් හදාගන්න පුළුවන් කරගන්න. දැන් හිතන්න අපිට මේ V2 කියන එක නා ඍණාව කියලා ඍණාගයක් ආවා. මොකක් හරි සුළු කිරීමක් නිසා හරි සුළු කිරීමකින් ඍණාගයක් ආවා. ඒ කියන්නේ V2 තියෙන්නේ අපි සලකන දිශාවට නෙමෙයි අනිත් දිශාවට. ඒ කියන්නේ V2 තියෙන්නේ පල්ලෙහාට. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී අර 6s වලදී මෙයාගේ එන්ජිම ක්‍රියාවිරහිත වුණානේ. ක්‍රියාවිරහිත වෙලා මෙයා ඉහළට ගිහිල්ලා කිසියම් අවස්ථාවකදී නිශ්චල වෙලා ආයි පහළට එද්දී හම්බෙන ප්‍රවේගයක් තමයි ඔය හම්බෙලා තියෙන්නේ. අපිට v එක ඍණ වුණා නම් හම්බෙලා තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රවේගයක්. හැබැයි දැන් මේ වෙලාවේදී එහෙම නෙමෙයි. මේ වෙලාවේදී අපිට ධනාගයක් ආවේ. ඒ කියන්නේ මෙයා 6s වලදී ක්‍රියාවිරහිත වෙලා ඉහළට යන ගමන්ම තමයි මේ ප්‍රවේගය හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ 6s වලදී ක්‍රියාවිරහිත වෙලා තව තත්පර 12ක් යද්දිත් මෙයා තාම උඩට යන ගමන් ඉඳලා තියෙන්නේ. මෙයා උඩට ගිහිල්ලා නිශ්චල වෙලායි පහළට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ උඩට යන ගමන් තමයි මේ ඉඳලා තියෙන්නේ. හරි. මේවා හැමදේම පැහැදිලි කරගෙන යමු. දැන් මම මේ විදිහට V2 හොයාගත්තා. දැන් ඔයගලන්ට පේනවා මගේ ඉහළ එකේ දත්ත එන්න පිරෙනවා. ඒක හොඳ දෙයක්. දත්ත එන්න පිරෙනවා. දැන් මට තව දත්තයක් මෙතෙන්ට දාගන්න පුළුවන් කොහොමද? මම මෙන්න මෙයාගේ විස්ථාපනය හොයාගත්තොත් මෙයාගේ විස්ථාපනය දන්නවා, මෙයාගේ විස්ථාපනය දන්නවා, මුළු විස්ථාපනය දන්නවා. මේ මුළු විස්ථාපනයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ගාන අඩු කරාම මොකක්ද වෙන්නේ? මෙන්න මෙතන විස්ථාපනය. මට ඒතකොට තව දත්තයක් මෙතෙන්ට ගන්න පුළුවන්. අන්න එහෙම අපි මෙයාගේ දත්ත ටික හොයාගන්නවා. හරි. එහෙනම් අපි ඒකට යමු. මම මෙතනින් මෙයාව එහෙම වෙන් කරන්නම්. මම මෙතෙන්ට මෙයාගේ S හොයාගන්න සමීකරණයක් දානවා. මට ඕනම සමීකරණයක් දාන්න පුළුවන් S හොයාගන්න. මොකද මෙතන දත්ත හතරක්ම තියෙන නිසා S තියෙන ඕනම සමීකරණයකින් මට S හොයාගන්න පුළුවන්. ඒත් මම ගන්නවා S සමානයි u ධන v බෙදීම 2 වැඩි කිරීම t. මං චලිත සමීකරණය දැම්මා. තාම ඉවරද? නැහැ. මොකද චලිත සමීකරණේ මම දිශාව තාම දාලා නැහැ. අනිවාර්යෙන්ම දිශාව තියෙනවා. දිශාව මම ඉහළට දානවා. මොකද මේක ඉහළට ගමන් කිරීමක් නිසා ගොඩක් දේවල් ඉහළට තියෙන්නේ. ගොඩක් දත්ත ඉහළ දිශාවට තමයි අපිට හම්බෙන්නේ. ඒක හින්දා මම ඉහළ දිශාවට දානවා. කවුරු හරි පහළ දිශාවට දැම්මොත් කිසිම වැරද්දක් නැහැ. මේ ගොඩක් දේවල් ආදේශ වෙයි ඍණ විදිහට. කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. මං ඉහළට ආදේශ කරනවා. එතකොට මං මෙතන SB කියලා ගත්තොත් SB සමාන වෙනවා මොකද්ද? U ආරම්භක ප්‍රවේගය 150යි අවසන් ප්‍රවේගය 30යි. ආරම්භක ප්‍රවේගය 150යි අවසන් ප්‍රවේගය 30යි. එයා බෙදනවා දෙකෙන් වැඩි කරනවා ගත වූ කාලේ එන්ජිම නැවත ක්‍රියාත්මක කරගන්න කොච්චර කාලයක් ගියාද? තප්පර 12ක් ගියා. අන්නේ කාලය තුල දිනේද මෙයා ගුරුත්වයටතේ සිරස චලිත වුණේ. එහෙනම් ඒ කාලය තමයි අපිට මේ ඕනි කාලය. 12යි. 2ට 12 අපහැදිලි වෙන විදිහට මම කපන්නම්. 6ක් වෙනවා. එතකොට මට SB 150යි 30යි 180යි 180 වැඩි කිරීම 6 මම සුළු කරලා ගත්තොත් මට එනවා 1080 මීටර් කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන 1080 මීටර් මෙයා චලිත වෙලා තියෙනවා.
හරි. ඒ කියන්නේ පැහැදිලි මට ගන්න පුළුවන් මෙන්න මෙතන ගිය දුර. මං එයාව SC කියලා ගත්තොත් මට එයාවත් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. කොහොමද? මේ කිලෝමීටර 2.5 කියන්නේ මීටර 2500 සමාන වෙන්න ඕනි කාටද? මෙයා ධන මෙයා ධන මෙයාට. ඒ කියන්නේ SA ධන SB ධන SC ට සමාන වෙන්න ඕනි. මම කෙලින්ම ආදේශ කරන්න 810 ධන 1080 ධන SC. SC ට අපිට උත්තරයක් ගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. SC ට එන උත්තරේ 610ක් වෙනවා. මෙතන මම කැල්ලකින් සුරු කරනවා. මොකද අපිට මේක ඉක්මනට කරගන්න ඕන නිසා මේවා අතින් සුළු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මීටර 610ක් වෙනවා. මීටර 610ක් වෙනවා. හරි. දැන් මං මේ හැම දත්තයකින්ම ගන්න පුළුවන් උපරිම දත්ත ටික අරන් ඉවරයි. හැබැයි මට අන්තිම චලිතයට හම්බ වෙලා තියෙන දැනට දත්ත දෙකක් විතරයි. හැංගිච්ච දත්තයක් තියනවද? නැහැ. ඉස්සෙල්ලා අපිට හැංගිච්ච දත්තයක් තිබ්බා මෙතන. ඒක උනේ ගුරුත්වයට තේ සිරස් චලිතයක් නිසා. හැබැයි මේක ගුරුත්වයට තේ සිරස් චලිතයක්, නිදහස් ගුරුත්වයට තේ සිරස් චලිතයක් නෙමෙයි. මොකද මේක ඉන්ධන දහනයත් එක්ක වෙන්නේ. හැබැයි අපිට අමතක වෙච්ච තව දත්තයක් තියෙනවා. හැබැයි ඒක අමතක වෙන්නේ නැහැ අපිට. මොකද අපේ කටුවැඩ කොලේ තියෙනවා. මේකේ කියනවා එන්ජිම ක්‍රියාත්මක වුණාම තත්පරයට ලීටර් 2 ගානේ වැය වෙනවලු. ලීටර් 20ක් තියනවලු. ගානේ කියනවා ගමන අවසන් වෙද්දී ඉන්ධනත් අවසන් වෙලා තිබ්බලු. ඒ කියන්නේ අපි ගණන් හදාගෙන ගියොත් මෙන්න මේ ටිකට තත්පර 6ක් යද්දී තත්පරයට ලීටර් 2ක් යනවා නම් මෙන්න මේ කාලය තුලදී ලීටර් කොච්චර ගිහින් තියෙන්න ඕනද? ලීටර් ගිහින් තියෙන්න ඕනේ තත්පරයට ලීටර් 2යි නම් තත්පර 6කට ලීටර් 12ක් ගිහින් තියෙන්න ඕනේ. ලීටර් 12ක් වැය වෙලා තියෙන්න ඕනේ. ලීටර් 12ක් වැය වෙලා තියෙනවා. ඒතර ඉතුරු කීයද? ලීටර් 8යි. ඒ ලීටර් 8 අනිවාර්යෙන් වැය වෙන්න ඕනේ මෙතෙන්ට. මොකද මෙතෙන්ට ලීටර් වැය වෙන්න හේතුවක් නැහැ. මොකද එතනදී එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක අපිට පැහැදිලිව කියනවා ඉන්ධන දහනය වෙන්නේ එන්ජිම ක්‍රියාත්මක වුණාම විතරයි. මේ තොරණ මෙතන මොන තොරණේ තිබ්බත් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. ගාණි කියලා තියෙනවා. තොරණත් මේ ඉන්ධන දහනයට කිසිම සම්බන්ධයක් නැහැ කිය. ඒක උපකල්පන. හරි. දැන් මේ 8 ලීටර තියෙනවනේ. ඒ කියන්නේ 8 ලීටර මෙතනදී දහනය වෙලාම තියෙනවා. ඉන්ධන දහනය වෙන ශීඝ්‍රතාවයේ එකම නම් මේ 8 ලීටර දහනය වෙන්න කොච්චර කාලයක් ගත වෙන්නේ නැද්ද? තත්පරයකට ලීටර් 2යි නම් 8 ලීටර වෙන්න කොච්චර කාලයක් යනවද? 8 ලීටර වැය වෙන්න කොච්චර කාලයක් යනවද? තත්පර 4ක්. කොහොමද ගන්නේ? මම ඕනනම් ඒක ඒකක වලින් පෙන්නන්නම්. ලීටර් 8 ශීඝ්‍රතාවයෙන් බෙදුවොත් 2L S ඍණ එකෙන් මට මෙතන 4ක් වෙනවා. උත්තරේ සුළු වෙලා යනවා. Lට L කැපෙනවා. S උඩට යනවා. තත්පර 4ක් කියලා. පැහැදිලි? තත්පර 4ක් තමයි මේකට වැය වෙලා තියෙන්නේ. එතකොට මෙතන කාලය අපිට ගන්න පුළුවන් තත්පර 4යි කියලා. මේක හිතනොත් ගන්න පුළුවන්. මොකද තත්පරයක ලීටර් 2ක් යනවා නම් තත්පර 2ක ලීටර් 4ක් යනවා. තත්පර 3ක ලීටර් 6ක් යනවා. එහෙනම් තත්පර 4කට තමයි ලීටර් 8ක් වැය වෙන්නේ. හරි. දැන් අපි ගාන හදලා ඉවරයි. ඇයි මම එහෙම කියන්නේ? අපිට ඕනේ මෙතන ත්වරණය හොයාගන්න. ඒ ත්වරණය හොයාගන්න අපිට දත්ත 3ක් හම්බෙලා ඉවරයි. මේක දත්තයක්,
මේ එක දත්තයක් මේ එක දත්තයක්. දැන් ගාන හදලා ඉවරයි. අන්තිම සමීකරණය දැන් අපිට දාන්න තියෙනවා. ඒක මම මෙතන පාවිච්චි කරන්නම්. මම හිතනවා පැහැදිලි කියලා. කාලය තියෙනවා, ආරම්භක ප්‍රවේගය තියෙනවා, විස්ථාපනය තියෙනවා, ත්වරණය තමයි හොයන්න ඕනේ. අපිට ඕනේ නැති දේ මොකද්ද? අවසන් ප්‍රවේගය. අවසන් ප්‍රවේගය ඕනේ නැහැ. එහෙනම් මොකද්ද දාන සමීකරණය? අවසන් ප්‍රවේගය නැති සමීකරණය. අවසන් ප්‍රවේගය නැති සමීකරණය කියන්නේ මොකක්ද? S සමානයි u ධන at. මම ඒක දානවා. හැබැයි දිශාව අනිවාර්යයි. ඉහළට දාන්න S සමානයි ut ධන භාගයයි at වර්ග. මම හොයන්න ඕන එක්කෙනා මෙතන ඉන්නවා. මම යාව පැහැදිලිව පේන්න වෙන පාටකින් දාන්න. එතකොට S කියන්නේ දුර 610යි. u ආරම්භක ප්‍රවේගය. ඒ ආරම්භක ප්‍රවේගය කියන්නේ මෙන්න මෙයාගේ අවසන් ප්‍රවේගය, මේකේ ආරම්භක ප්‍රවේගය. යම් කිසි චලිතයක අවසන් ප්‍රවේගය ඊළඟ චලිතයේ ආරම්භක ප්‍රවේගය වෙනවා. ඒක 30යි. ගත වෙච්ච කාලය අපි හොයාගත්තා 4යි කියලා. ධන භාගයයි මට ඕනේ ඒව හොයන්න. කාලය මම දන්නවා 4යි. 4 වර්ගය 16. මම සුළු කරොත් 2ට 16 කැපෙනවා. මෙතනට 8ක් එනවා. අපි තව සුළු කරොත් මෙතන 610යි සමාන වෙනවා 4 වරක් 30 120යි ධන 8යි a. 610න් 120ක් අඩු වුණොත් ගණන් හැදෙන විදිහක් කියන්න. 610න් අපි මුලින්ම 100ක් අඩු කරනවා. 510යි. 510න් අර ඉතුරු 20 අඩු කරනවා. කීයද? 510න් ඉතුරු 20 අඩු වුණාම 490යි. 490 බෙදීම 8 සමානයි අපිට ඕනේ ත්වරණය. ඒ ත්වරණය සමානයි මම කැල්ලකින් ගත්තොත් 490 බෙදීම 8 සමාන වෙනවා 61යි දශම 2.5යි ms ඍණ 2. ඔන්න අපිට ඕනේ අවසන් උත්තරය මෙන්න මේ විදිහට ලැබෙනවා. ලස්සන ගානක් හිතන්න කොට සමහරක් දේවල් තිබ්බා. මෙතන ගුරුත්වය යටතේ සිරස් චලිතයක් වෙනවා කියන එක හිතන්න තිබ්බා. තව මේ සම්බන්ධතා හිතාගෙන යන්න තිබ්බා. මේ ඉන්ධන දහනය වෙන එකෙන් අපිට දත්තයක් ගන්න තිබ්බා. තව මම මේ සම්බන්ධව හිතෙන්න තව ගානක් අමාරු වෙන්න නම් කොහොමද මේ අපි ගුරුත්වය යටතේ ඉහළ යන වස්තුව ආයි පල්ලෙහාට එන්නත් පුළුවන්. ඒ වගේ ගණන් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම පැහැදිලි කරා. මම හිතනවා මේක සරලව සහ ගානක් පිළිවෙලට හැදෙන්න ඕනි ක්‍රමයක් එක්කම ඔයගලන්ට තේරුම් යන්න ඇති කියලා. දැන් මේ ගානේ ගොඩක් සුළු කිරීම් තිබ්බා. පොඩි වෙලාවක් දෙන්නම් මේක කට්ටියම නෝට් ඩවුන් කරගන්න. හරි. ඊළඟ ගාන බලමු. 4 වෙනි ගාන. කියනවා ස්කන්ධය ග්‍රෑම් 150ක් වන පන්දුවක් තත්පරයට මීටර් 20ක ප්‍රවේගයෙන් තිරස්ව ගමන් කරමින් පවතින විට පිතිකරුවා පන්දුවට 1170 නිව්ටන් සාමාන්‍ය බලයකින් තිරසට ඇල්ෆා කෝණයක් ආනතව පහර දුන් විට පන්දුව සිරස සමග තීටා කෝණයක් සාදමින් ඉහළ යයි. ඒ කියන්නේ මෙයා බලය ලබා දීලා තියෙනවා කියන්නේ 1170ක් තිරසට ඇල්ෆා කෝණයක් ආනතව. පහර දෙන විට පන්දුව පොළවට 1.5ක් ඉහළින් පිහිටියේ නම්
26.5 මීටර් උස ගස් දෙකක යන්තමින් පන්දුව ගෑවී නොගෑවී ගමන් කිරීමට ගමන් කරනවා නම් පන්දුව පහර දෙන ස්ථානයේ සිට එම ගස් වලට පවතින දුර ගැන මේක අහන්නේ. හරි. දැන් මේ ගාන මොකද්ද වෙන්නේ? නිකන් අපි පොඩි කාලේ රබර් වත්තක ක්‍රිකට් ගහනවා වගේ. ක්‍රිකට් ගැහුවාම රබර් ගස් දෙකකින් ගෑවිලා යන කතාව මේ තියෙන්නේ. සාමාන්‍ය ජීවිතේ කතාව. එතකොට මේක හදද්දී අපිට මේ සාමාන්‍ය බලයක් ගැන කියවෙනවා, ප්‍රවේගයක් ගැන කියවෙනවා, ප්‍රක්ෂිප්තයක් ගැන කියවෙනවා. ප්‍රක්ෂිප්තය ගැන හිතුවොත් එතනින් නම් මේ ගානේ පටන් ගන්න පොටක් අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට අර සාමාන්‍ය බලය නිකන් ගම්මෙතා වෙනස් වීමේ දෙයක් මෙතන අපිට පේනවනේ. අන්න එතනින් අපි ගාන පටන් ගන්න බලමු. අපිට කියනවා මෙන්න මේ බලය දුන්නේ 1170ක බලය දුන්නේ ඇල්ෆා කෝණයක්, තිරසර ඇල්ෆා කෝණයක් ආනතවලු. හරි. ඒත් එක්කම අපිට කියනවා 20 ms ඍණයක ප්‍රවේගයෙන් ආපු පන්දුව මෙන්න මෙහෙම තිරසට මොකක් හරි ප්‍රවේගයකින් තීටා කෝණයක් ආනතව ගියාලු. දැන් අපි මේ ප්‍රවේග දන්නෙත් නැහැ. දන්නේ ටික උච්චරයි. අපි නොදන්න පද වලට දාගමුකෝ නිකන් සංකේත ඔන්න ඔයගේ මම දාගන්නවා මෙතන ප්‍රවේගයට x කියලා. x කියලා දාගෙන ගාන හදාගෙන යනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා පන්දුව ගැටී තිබෙන කාලයක්. පන්දුව ගැටී තිබෙන කාලයක්. මට කියන්න ගම්මෙතා වෙනසක් කාලයකින් බෙදුවම අපිට හම්බෙන්නේ මොකද්ද? ගම්මෙතා වෙන හොඳ මතක තියාගන්න. ගම්මෙතා වෙනසක් කාලයකින් බෙදුවම අපිට හම්බෙන්නේ බලය. ඒ කියන්නේ ඩෙල්ටා mv. ඒ කියන්නේ ගම්මෙතා වෙනස කාලයෙන් බෙදුවම අපිට හම්බෙන්නේ බලය. ඕක මතක තියාගන්න. හරි. දැන් අපිට පේනවා මෙතන බලය තියෙනවා, කාලය තියෙනවා, ප්‍රවේග තියෙනවා. අන්න ඒ දේවල් පාවිච්චි කරලා අපි කොහොමද දැන් හොයන්නේ? අපි මෙන්න මේක දන්නවනේ. දැන් f දන්න නිසායි t දන්න නිසායි අපිට මෙන්න මේ සිදුවෙච්ච ගම්ම්‍යතා වෙනස ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ ගම්ම්‍යතා වෙනස ගැන අවබෝධයක් ගන්නවා කියන්නේ ඒක මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙනවා කියන එකනේ. මෙතෙන්ට සම්බන්ධ වෙනවා කියන්නේ මෙන්න මේ ප්‍රවේගات එක්ක සම්බන්ධයක් වෙනවා කියන එක. අපි තාම හරියට දන්නේ නැහැ මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? මොකද අපි මේවා අර ප්‍රවේගයන් කෝණයන් එච්චර හරියට දන්නේ නැති නිසා. කරලා බලමු. අපි බලනවා ඩෙල්ටා mv හොයාගන්න. ඩෙල්ටා mv ගම්මෙතා වෙනස අපිට එනවා f කියන්නේ 1170යි වැඩි කිරීම t අපිට දෙනවා 0.01. ඒ කියන්නේ ගම්මෙතා වෙනස අපිට හම්බෙනවා කීයද? 11 දශම ස්ථානයේ දෙකක් පැනනවා 11.7ක් විදිහට. ඒ කියන්නේ අපි ගම්මෙතාවයක් තියෙන්න ඕනේ බලයේ දිශාවටමයි. ඔන්න ඔය පැත්තට තියෙන ගම්මෙතාවයක් තමයි තිබිලා තියෙන්නේ. ඔන්න හරි. අපිට ගම්මෙතා වෙනස හම්බුණා. දැන් ගම්මෙතා වෙනස හම්බුණා කියන්නේ අපිට මෙන්න මේවත් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. ගම්මෙතාවය ආනතයි කියන්නේ
ඊළඟට අපිට හිතෙන්න ඕන දේ තමයි මේ ගාන පොඩක් අමාරුයි. මේ ගාන පොඩක් අමාරුයි. පොඩ්ඩක් අර හිමීට තර්කානුකූලව කෑල්ලෙන් කෑල්ල යමු. දැන් අපි මම මේ රීකැප් කරොත් මෙතන බලය අපි ගම්ම්‍යතාවයක් විදිහට අරගෙන මෙතෙන්ට ගෙනාවා. එතකොට අපිට ගම්ම්‍යතාවයකට හරවගත්ත මේ බලය. මොකද මෙතන අපිට ප්‍රවේග දීලා තියෙන නිසා. ඊට පස්සේ පේන්න ඕන දේ තමයි ගම්ම්‍යතාවය අපිට දීලා තියෙන්නේ ආනතව. ගම්ම්‍යතාවය අපිට දීලා තියෙන්නේ ආනතව. ඒ කියන්නේ අපිට මේ ඇල්ෆා දන්නවා නම් සිරස් තිරස් සංරචක අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙයයි අපිට හොයාගන්න පුළුවන්. මෙයා කවුද? තිරස් සංරචකය. ගම්ම්‍යතාවයේ තිරස් සංරචකය 11.7යි මොන ඇල්ෆාද? මේ පැත්තට, ඒ කියන්නේ කෝණේ පැත්තට අපි නවනවා නම්, අපි කියන්නේ නවනවා නම් 11.7යි මොන ඇල්ෆාද? cos alpha. අපිට cos alpha දීලා තියෙනවා 0.923 කියලා. එයා ආදේශ කළොත් අපිට උත්තරේ විදිහට එනවා 10.8ක් කියලා. ඒකේ අනිත් පැත්ත ගත්තොත් සිරස් සංරචක වෙන්නේ මොකද්ද? 11.7යි කෝණයෙන් ඉවතට. කෝණයෙන් ඉවතට නම් sin 11.7යි sin alpha. ඒ කියන්නේ එයාගේ අපිට දීලා තියෙනවා 0.385ක්. ඒක ආදේශ කරොත් අපිට ආසන්න වශයෙන් එනවා 4.5ක් කියලා. ඒ කියන්නේ අපිට දැන් තේරෙනවා සිරසට සිදු වූ ගම්ම්‍යතාව වෙනස 4.5යි, තිරසට සිදු වූ ගම්ම්‍යතාව වෙනස 10.8යි. ඔන්න දැන් අපිට පොට පෑදීගෙන එනවා මෙන්න මෙතන විසඳ ගන්න. හරි බලමු. දැන් අපිට වෙන වෙනම මේවට සමීකරණ ගොඩනගන්න පුළුවන්. මම මේ ගාන ඉවරලා ආයි පාරක් ගානේ පොඩියට සාරාංශයක් විදිහට කියවගෙන යන්නම්. එතකොට ආයි ඔයගලන්ට මේ තැන්වල වෙච්ච දේවල් තේරුම් ගන්න පුළුවන්. දැනට මම මේ කියන පියවරෙන් පියවර තේරුම් ගන්න. හරි. දැන් අපි ගම්ම්‍යතාවය කියන එක විභේදනය කරගත්තා. දැන් අපි එනවා අපේ මෙන්න මේ බලයත් එක්ක ප්‍රවේගත් එක්ක ගනුදෙනු කරන්න. ප්‍රවේගත් එක්ක ගනුදෙනු කරන්න ආවහම අපිට දැන් මම බැලුවොත් තිරසට සිදුවෙච්ච ගම්ම්‍යතා වෙනස. මම නිකන් හිතුවොත් තිරසට සිදුවෙච්ච ගම්ම්‍යතා වෙනස මම මේ පැත්තට දැම්මොත් ඩෙල්ටා MV කියන එක නම මොකද්ද? අවසන් ගම්ම්‍යතාවයේ ඍණ ආරම්භක ගම්ම්‍යතාවය. අවසන් ගම්ම්‍යතාවයේ ඍණ ආරම්භක ගම්ම්‍යතාවය. අවසන් ගම්ම්‍යතාවය කියන්නේ මොකද්ද? අවසන් ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධය වතාවක්. ස්කන්ධය කියන්නේ 150යි ග්‍රෑම්. ඒ කියන්නේ 0.15යි ප්‍රවේගය. මම සලකන්නේ මේ දිශාවට අවසන් ප්‍රවේගයත් මේ දිශාවට. ඒ කියන්නේ තිරස් සංරචකය මේ දිශාවට. ඒ කියන්නේ මම සලකන දිශාවට. ඒ කියන්නේ මම සලකන දිශාවට කියන්නේ මම ආදේශ කරන්න ඕනේ ධනාගයක් විදිහට. ඒවා හොඳට මතක තියාගන්න. චලිත සමීකරණවලයි මේවැයි ගොඩක් දේවල් දෛශිකත් එක්ක ගනුදෙනු කරද්දී මේ දිශාව කියන එක ගොඩක් වැදගත්. ගොඩක් වැදගත් වෙන අනිවාර්යයි. මෙයාගේ තිරස් සංරචකය තමයි අපිට මෙතෙන්ට ඕනි වෙන්නේ. අවසන් ප්‍රවේගය. ඒ කියන්නේ මම x කියලා ගත්තොත් x මොන තීටද? තීට කෝණය දෙසට නැවෙනවා x cos theta. x cos theta මේ තියෙන්නේ අවසන් ගම්ම්‍යතාවය ඍණ ආරම්භක ගම්ම්‍යතාවය. ඍණ ආරම්භක ගම්ම්‍යතාවය. ආරම්භක ගම්ම්‍යතාවය මේ දිශා ප්‍රවේගයේ ඒ දිශාවට. ඒ කියන්නේ ස්කන්ධයේ වතාවක් ප්‍රවේගයනේ. ස්කන්ධයේ 0.15යි. මොකද පන්දුව ප්‍රවේගය මම සලකන්නේ මේ දිශාවට. සමීකරණයේ ප්‍රවේගය තියෙන්නේ මේ දිශාවට. ඒ කියන්නේ අපි ආදේශ කරනවා මොකක් විදිහද? ඍණ විදිහට. මම ආදේශ කරනවා ඍණ 20. ඒ කියන්නේ ඍණයි ධන වෙනවා. එතකොට මට එන අවසන් සමීකරණය 0.15 ඉවතර ගත්තොත් පොදු නිසා x cos theta ධන
මොකද්ද 0.1.5 විතර ගත්තනේ මේ ඍණයි ධන වෙනවා 20 මෙතන ඉතුරු වෙනවා. ඔන්න ඕක තමයි තිරසර සිදුවෙච්ච ගම්මිතාවය. දැනට අපි දන්නේ ඔච්චරයි. මෙන්න මේකත් අපි දන්නවා මොකද තිරසර සිදුවෙච්ච ගම්මිතාවය අපි හොයාගත්තා 10.8යි කියලා. ඔන්න අපි එක සමීකරණයක් ගොඩනගාගෙන ඉවරයි. හරි. ඔන්න දැන් අපේ ගාන ටිකෙන් ටික සුළු වෙනවා වගේ අපිට පේනවා. දැන් ওই විදිහටම අනිත් එකත් බලමු. අනිත් එක බලද්දී ඒකේ එක සංරචකයක් තියෙනවා. මොකද සිරසට මුල් ගම්මිතාවයක් නැහැ, මුල් ප්‍රවේගයක් නැහැ. මුල් ප්‍රවේගයක් නැහැ කියන්නේ තිරසට මුල් ගම්මිතාවයකුත් නැහැ කියන එක. එහෙනම් මට එනවා ඩෙල්ටා MV සිරසට අවසන් ගම්මිතාවයේ මම සලකන දිශාවටමයි. මොකද මෙයා ඉහළට නිසා මෙයාගේ සංරචකය මේ දිශාවට තීටා කෝණයෙන් ඉවතට ස්කන්ධය වතාවක් සිරස් සංරචකය ස්කන්ධය 0.15යි මොකද්ද x sin theta x sin theta අවසන් ගම්මිතාව ඍණ ආරම්භක ගම්මිතාවයේ ස්කන්ධය 0.15 වුණාට ප්‍රවේගය මොකද වෙන්නේ? ප්‍රවේගය 0යි. ඒ කියන්නේ ආරම්භක ගම්මිතාවය 0යි. එතකොට අපිට එනවා මෙතනින් හොයාගත්තා ගම්මිතාව වෙනස සිරසට 4.5යි පැටලුණු කියලා මම වෙන් කරන්න 4.5යි සමාන වෙනවා 0.15යි x sin theta මෙන්න මෙයා දෙක කියලා අපිට ගන්න පුළුවන්. හරි. දැන් මට කියන්න මේකේ කොහොමද අපි මේගොල්ලන්ව සුළු කරන්නේ? බලන්න. සමගාමී සමීකරණ දෙකක්. x sin theta කෙනෙකුයි x cos theta කෙනෙකුයි ඉන්නවා. කොහොමද අපි මේක සුළු කරන්නේ? බලන්න. x sin theta කියන්නේ කවුද? x sin theta කියන්නේ කවුද? x sin theta කියන්නේ සිරස් ප්‍රවේගය. x sin theta කියන්නේ සිරස් ප්‍රවේගය. එහෙනම් මට කෙලින්ම සිරස් ප්‍රවේගය හොයාගන්න පුළුවන්. තව මෙතනින් මට තිරස් ප්‍රවේගය හොයාගන්න පුළුවන් x cos theta කියන එක්කෙනාගේ. ලේසියෙන්ම. මට මේක VGව සුළු කරන්න ඕනද? සමගාමී සමීකරණ විදිහට සුළු කරන්න ඕනද? නෑ. ඇයි ඒ? මේ බලන්න මම දාගත්ත සංකේතවල මම උත්තර හොයන්නේ නෑ. මෙන්න මේව තමයි කෙටි ක්‍රම. දැන් ඕගොල්ලෝ මේ x වලට වෙනම උත්තරයක් හොයලා theta වලට වෙනම උත්තරයක් හොයලා ඒ සුළු කිරීමට කොච්චර කාලයක් ගත කරයිද? අන්න ඒවයි අපි නැති කරගන්න ඕන. අන්න ඒව නැති කරගන්න පුළුවන් මෙන්න මේ දේවල් වලින්. මට මෙන්න මෙයා සුළු කරාම x sin theta කියන එක නෑනවා. මෙන්න මේක තමයි මට මෙන්න මේ ගානෙන් පෙන්වන්න ඕනි වෙච්ච ලොකුම දේ. x sin theta මම හොයන්නේ නැහැ. x වෙනම හොයන්නේ නැහැ. sin theta වෙනම හොයන්නේ නැහැ. මගේ ගානට ඕනේ මොකද්ද? මට ඊළඟට ඕනේ ප්‍රක්ෂිප්තය. ප්‍රක්ෂිප්තයට ඕනේ මොකනද? ප්‍රක්ෂිප්තයට ඕනේ සිරස් ප්‍රවේගයයි තිරස් ප්‍රවේගයයි විතරයි. මං ඒ දෙන්න මෙන්න මේ විදිහට හොයාගන්නවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. x sin theta කියන්නේ x ගේ සිරස් ප්‍රවේගය. මට එනවා 4.5 බෙදීම 0.15. එයාව සුළු කරොත් එනවා 30 ms ඍණ එකක් කියලා. මෙයා ප්‍රවේගයක් හින්දා 30 ms ඍණ එකක් දැම්මා. ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද? අපි මේ x ගේ සිරස් ප්‍රවේගය මම ගන්නම් සිරස් ප්‍රවේගය අපිට හොඳට තේරුම් යන විදිහකට සිරස් ප්‍රවේගය ප්‍රක්ෂිප්තයත් එක්කම ප්‍රක්ෂිප්තයේ මේක x නම් සිරස් ප්‍රවේගය අපිට අවිල්ලා තියනවා දැන් 30යි කියලා. මෙතනින් මම සුළු කළ තිරස් ප්‍රවේගය ගන්නවා. තිරස් ප්‍රවේගය කියන්නේ මොකද්ද? x cos theta. මුලින්ම මම
10.8 0.15 බෙදලා එයාගෙන් 20ක් අඩු කරාම මට x cos θ එනවා. x cos θ සුළු කරොත් 52යි ms ඍණ එකක් කියලා. එතකොට දැන් අපිට හම්බෙලා තියෙනවා මේ තියෙන්නේ අපේ ප්‍රක්ෂිප්තයේ සිරස් ප්‍රවේගය, මේ තියෙන්නේ අපේ ප්‍රක්ෂිප්තයේ තිරස් ප්‍රවේගය. එහෙනම් ගානට ඕන දත්ත ටික අපේ නොදන්න දත්ත ගණනය නොකර අපි හැදුවා. මෙන්න මේක තමයි මට මේ ගානේ විශේෂම දේ පෙන්වන්න තිබ්බ විශේෂම දේ. මොකද ගණන් වල නොදන්න පද ගොඩක් දෙන්න පුළුවන්. හැබැයි ඒ නොදන්න පද අපිට හොයන්නේ නැතුව ගානේ උත්තරයට යන්න පුළුවන්. මෙන්න මේව තමයි ඉගෙන ගන්න ඕනේ. හරි බලමු. දැන් අපිට තාම ගාන හදලා ඉවර නැහැ. අපිට ඕනේ ප්‍රක්ෂිප්තය ගැන කතා කරන්න. ප්‍රක්ෂිප්තයේදී කියනවා හරි මේ ගානේ නෝට් එකක් දාගන්න ඕනේ. ටික නෝට් එක දාලා පොඩ්ඩක් මට බෝඩ් එක ක්ලියර් කරගන්න ඕනේ. ඊළඟ ගානේ සුළු කිරීම් ටික කරන්න පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. දැන් මට ප්‍රක්ෂිප්තයට ඕනි සිරස් ප්‍රවේගය මට හම්බුණා 30ක් කියලා. තිරස් ප්‍රවේගය හම්බුණා කීයද 52ක් කියලා. මේක කියනවා මේකට පහර දෙද්දිත් පොළොවට වඩා 1.5ක් ඉහළින් තමයි මේ වස්තුව තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තයක යන්න ඕනේ මෙයා. මොකද මෙන්න මෙයා ඉන්නේ 1.5ක් ඉහළ. ගස් දෙකක් තියනවලු. ඒවා කීයක් උසයිද? 26.5ක් උසයිලු පොළවේ ඉඳන්. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන්. අපි හිතමු මෙන්න මෙයා එක්කෙනෙක් මෙතන ඉන්නවා. ඒ වගේම උස එක්කෙනෙක් මෙතන ඉන්නවා. මේගොල්ලන්ගේ උස ගත්තොත් 26.5ක් වෙනවා. හරි. ඔන්න ඕකනේ කියලා තියෙන්නේ. දැන් අපි ගාන බැලුවොත් අපිට මේක තව ලේසි කරගන්න පුළුවන්. අපි හිතනවා මේ ප්‍රක්ෂිප්තය මෙතනින්ම පටන් ගත්තා කියලා. මොකද අපි මෙතනින් තමයි සිරස් ප්‍රවේග දාන්නේ. අනිවාර්යයෙන් මෙතනින්ම තමයි පටන් ගන්නෙ. මේ අර උස ගැන සැලකිලිමත් නොවී ඉන්නවා අපි. එහෙම වුණාම මොකද වෙන්නේ? මෙන්න මේක පොළොව කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මෙතනත් 1.5යි. එතකොට මේ ගස්වල ඉතිරි උස කීයද? 26.5 1.5 අඩු වුණාම මේ ගස් උස 25ක් වෙනවා. දැන් මේවා මේ ගස් වලට සම්බන්ධ කරලා මේ ගාන දීලා තියෙන්නේ. ඇත්තටම අහන්නේ මොකද්ද? ප්‍රක්ෂිප්තයක් යනවා මෙන්න මේ ප්‍රවේග වලින් ඒ ප්‍රක්ෂිප්තේ කොයි වෙලාවෙද පොළොවට වඩා මීටර 25ක් ඉහළින් ඉන්නේ. මෙන්න මේ අහන එක ගොඩක් දේවල් එදිනදා ජීවිතයේ දේවල් සම්බන්ධ කරලා අහනවා. ඒක තේරුම් ගන්න ඕන සරල දෙයක් අහන්න. එතකොට අපි හොයන්න ඕනේ මොකද්ද? මේ ප්‍රක්ෂිප්තය මෙතෙන්ට සාපේක්ෂව 25ක් ඉහළින් තියෙන්න ඕනේ. වෙලාවල් හරි අපි වෙලාවල් හොයාගත්තොත් ලේසියි. මොකද අපිට තිරසට දාද්දී අපිට දුර හොයන්නනේ ඕනේ. මෙතන ඉඳන් මේ ගස් වලට දුර හොයන්න තමයි ඕනේ. එතකොට අපි තිරසට සමීකරණය දාද්දී අපිට තරණයේ බාධාවක් එන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? අපිට ඕනේ S = UT කියන සමීකරණය විතරයි. තිරස සමග සලකද්දී. මොකද A කියන සාධකයේ බිඳුවක් වෙනවා. ඒතර මේ සම්පූර්ණ එක්කෙනා බිඳුවක් වෙනවා. ඒතර අපිට ඕනේ S = UT කියන එක. අපි මෙයා මේ තැන් දෙක පහු කරන කාලයන් දෙක හොයාගත්තොත් අපිට කෙලින්ම මේ සමීකරණයෙන් දුරවල් දෙක ගන්න පුළුවන්. හරි. එහෙනම් අපේ ඉලක්කය තමයි මෙන්න මේ දෙක පහු කරන කාලය හොයන එක. ඒ කියන්නේ අපිට හොයන්න ඕනේ t විස්ථාපනයේ තියෙනවා, ආරම්භක ප්‍රවේගය තියෙනවා. අපිට ඕන නැති දේ මොකද්ද? අපිට ඕන නැති දේ ත්වරණය අපි දන්නවා. මොකද ගුරුත්ව ත්වරණයෙන්දී අපිට ඕන නැති දේ තමයි අවසන් ප්‍රවේගය. එහෙනම් අපි දානවා අවසන් ප්‍රවේගය නැති සමීකරණය. මොකද්ද අපේ අවසන් ප්‍රවේගය නැති සමීකරණය?
සමීකරණයක් දාද්දී අනිවාර්යෙන් දිශාව දාන්න ඕනේ. අවසන් ප්‍රවේගය නැති සමීකරණය S සමානයි ut ධන භාගයයි at වර්ගය. මෙතන ඉඳන් 25 කුඩින් තියෙන්න ඕනේ. 25යි u කියන්නේ කීයද? සිරසට ප්‍රවේගය 30යි t කියන්නේ අපිට හොයන්න ඕන එක ධන භාගයයි a කියන්නේ මොකද්ද? a කියන්නේ ගුරුත්ව ත්වරණය. අපි සලකන්නේ ඉහළ දිශාවට, ගුරුත්ව ත්වරණය තියෙන්නේ පහළ දිශාවට. එතකොට ආදේශ වෙන්නේ -10 කියලා. t වර්ගය අපිට හොයන්න ඕන එක. එතකොට අපිට සමීකරණය එනවා 25යි 30යි t මෙතන කැපුණොත් -5යි t වර්ගය. සම්පූර්ණ සමීකරණ පහෙන් බෙදන්න පුළුවන්. 5 සමානයි 6යි t ඍණ t වර්ගය. මම මේක පැහැදිලි වෙන්න මෙහෙම වෙන් කරොත් මට මේවා එක පැත්තකට දාලා ලස්සන ලියා ගන්න පුළුවන්. t වර්ගය මෙයත් දෙපැත්තට යනවා ඍණ 6යි t ධන 5 සමානයි 0. එතකොට අපිට ওই වර්ග සමීකරණ විසඳලා t හොයාගන්න පුළුවන්. බැලුවටම පේනවා ලස්සන සමීකරණ විසඳනවා. එන්නේ t ඍණ 1යි t ඍණ 5යි. මේ දෙන්න ගුණ වෙලා මෙයා එන්න ඕනේ. මේ දෙන්න එකතු වෙලා මෙයා එන්න ඕනේ. ඍණ 1යි ඍණ 5යි ගුණිතය ධන 5යි. ඍණ 1යි ධන 5යි ඍණ 1යි ඍණ 5යි එකතු වුණාම ඍණ 6යි. මම හිතනවා වර්ග සමීකරණ විසඳීම ගැන දැන් කියලා දෙන්න ඕනේ නැතුව ඇති කියලා. මොකද දැන් මේ ගාන ලොකු වැඩි නිසා මට මේකත් මෙතෙන් කියලා දෙන්න ගියොත් ගානේ අර තේරුම් ගැනීමේ ගන්න තියෙන ටික නැති වෙලා යනවා. ඒකින්ද මම මේක පස්සට තියලා විසඳගෙන යනවා. එතකොට මට උත්තර දෙයක් එනවා. t සමානයි 1s t සමානයි 5s කියලා. ඒ කියන්නේ මෙතන ඉඳන් තප්පර 1කදී මෙතනට එනවා. මෙතන ඉඳන් තප්පර 5කදී මෙතනට එනවා. දැන් අපි ගාන හදලා ඉවරද නැද්ද? අනිවාර්යෙන් ඉවරයි. මොකද මට දාන්න තියෙන තව එක සමීකරණය. මේ පැත්තට දානවා s සමානයි ut. ධන භාගයයි at වර්ගයක් තියෙනවා. හැබැයි මේ පැත්තට සලකද්දී තිරසට ලම්බකව තියෙන ගුරුත්ව ත්වරණයෙන් කිසිදු බලපෑමක් නැහැ. ඒක හින්දා භාගයයි at වර්ගය කියන එක බිඳුවක් වෙලා යනවා. හැමතිස්සෙම අපි කියවෙද්දිත් කියවෙන්නේ s සමානයි ut දානවා කියලා. භාගයයි at වර්ගය ප්‍රක්ෂිප්තවල තිරස සමග කියවෙන්නේත් නැති තරම්. ඒ කියන්නේ මේකට අපි දැම්මොත් මම මේ දුර ගන්නවා SA කියලා. මේ දුර ගන්නවා SB කියලා. SA සමානයි u කියන්නේ තිරස් ප්‍රවේගය 52යි t කියන්නේ 1යි. ඒ කියන්නේ 52යි මීටර දුරකින් එක ගහක් තියෙනවා. අනිත් ගහටත් ඔහොමම දැම්මොත් තිරස් ප්‍රවේගය 52යි. කාලය අපිට ආව 5ක් කියලා. ඒ කියන්නේ 0.10යි. එකක් ඉතුරුයි 260 මීටර. ඔන්න උත්තර දෙක. හොඳ ගානක්. ටිකක් හිතන්න තියෙනවා. ටිකක් දුර යන ගානක්. මේ ගානේ කොහේ හරි ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දැම්ම ඕගොල්ලොන්ට අපිව කන්ටැක්ට් කරගන්න විස්තර අපි දීලා තියෙනවා. මේ දැම්ම අපිව කන්ටැක්ට් කරගන්න අපේ හැම කෙනෙක්ම ඕගොල්ලන්ට මේ ගානේ ඕනම තැනකින් එන ඕනම ප්‍රශ්නයක් මේ දැන් විසඳන්න ලෑස්ති. ඒකින්ද මේක එක්ක දැන්ම කතා කරලා විසඳ ගන්න නැත්නම් තනියෙන්ම හිතලා මේක විසඳ ගන්න. ඕගොල්ලෝ මේක දාගන්න හොඳට හිතලා මේ ගාන ගෙදෙද්දිත් බලන්න. හරි. මිලිස්සෙල් හදපු ගාන ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒක ටිකක් සංකීර්ණ ගානක්. ඔගොල්ලන්ට ගොඩක් පහසුකම් සලසලා තියෙනවා අපිව මේ වෙලාවෙම කන්ටැක්ට් කරගන්න සහ ඔගොල්ලන්ට නොතේරුණා නම් වැඩි වෙලාවක් මේ පොඩි වීඩියෝ එක බලන්න දීලා තියෙනවා.
ඒක ඔයාලට ආයි පස්සට ගිහිල්ලා ආයි බලලා කොහොම හරි මේක තේරුම් කරගන්න පුළුවන්. ඒ හැම පහසුකමක්ම පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ මේ වැඩේ කරගන්න. ඉස්සල ගානේ තිබ්බේ ගම්ම්‍යතාවය ගැනයි ප්‍රක්ෂිප්තයි එකට එකතු කරපු ගානක්. ඒක දීලා තියෙන විදිහත් එක්ක සංකීර්ණ වෙනවා. ඒක මම කියලා දුන්න ටික කොහොම හරි පස්සට ගිහින් හරි නැත්නම් අපෙන් අහගෙන හරි කොහොම හරි තේරුම් අරගෙන මේ වැඩේ කරගන්න. හරි. අපි ඊළඟ ගාන බලමු. ඊළඟ ගාන කියනවා ඔයගලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එකේ තිරස් රළු තලයක් මත නිශ්චලව ඇති 10 kg ස්කන්ධයක් මත තිරසට අංශක 30ක් ආනතව පහළට නිව්ටන් 250ක බලයක් යෙදූ විට ඇතිවන ත්වරණය සොයන්න. කියලා තියෙනවා වස්තුව සහ තලය අතර ඝර්ෂණ සංගුණකය එක බෙදීම මූල 3යිලු. මේකෙදි අපි මුලින්ම කරගන්න ඕන දේ තමයි රූපය අඳින එක. මේක තමයි රූපේ. එතකොට මේකේ මම ලකුණු කරගත්තොත් මෙතන ඝර්ෂණ සංගුණකය එක බෙදීම මූල 3ක් වෙනවා. එක බෙදීම මූල 3ක් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව විහලට එතනින්ම පහළට මෙයාගේ ස්කන්ධය මම mg කියලා දැම්මොත් mg කියලා දාන්න ඕනේ මෙතන කිලෝග්‍රෑම් 10 කියලා දීලා තියෙනවා. අපි CI නිව්ටන් කියලාම දාමු. හරි. දැන් මෙතන අංශක කීකින්ද අපිට කියන්නේ අංශක 30කින් නාන්න. හරි. ඔන්න ඕකනේ රූපේ. දැන් මේ ගාන ගන්න කලින් දැන් මේ අපි ගණන් හදනවා විතරක් නෙමෙයි මේකේ තියරි ගැන කතා කරන්න ඕනේ. මොකද ගානක් හදලා පුළුවන් කිව්වට වැඩක් නැහැ. මේකේ තියරි ඔක්කොම වටේ කවර් වෙන්නේ නැත්තම්. ඝර්ෂණය කියන්නේ මොකක්ද? ඝර්ෂණය කියන්නේ මොකක් හරි තලයක් මත තව එක්කෙනෙක් ඉන්නවා නම් එයා චලිත වෙන්න හදනකොට අර අනිත් කෙනාගෙන් ඇතිවන ප්‍රතිරෝධය. මොකද මෙහෙම වස්තු දෙයක් තියෙනවා නම් මෙයා චලිත වෙද්දී මෙයා චලිත වෙනවට මෙයා කැමති නැහැ. මෙයාට චලිත වෙන්න දෙන්නේ නැහැ. මෙයා මොකක් හරි ප්‍රතිරෝධී බලයක් දෙනවා. අන්න ඒකට තමයි ඝර්ෂණය කියන්නේ. ඒක තමයි සරලම තේරුම. හරි. දැන් ඝර්ෂණය තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මොකද්ද මේ සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ? දැන් හිතන්න පොළොවක් මත වස්තුවක් තියෙනවා. අපි ඒකට පොඩ බලය තිරස දීලා පොඩ බලය වැඩි කරගෙන යනවා. ඒක රළු පොළොවක් නම් ඒක මුලින් චලනය වෙයිද? මුලින් චලනය වෙන්නේ නැහැ. ඇයි ඒකට ඝර්ෂණයක් තියෙනවනේ. ඒ ඝර්ෂණය මොකට අනුලෝමව වැඩි වෙනවා කියලාද අපි පොඩි කාලේ ඉගෙන ගන්නේ? අපි දෙන බලයට අනුලෝමව වැඩි වෙනවා. ඒ අනුලෝම වැඩිවීමේ තැනක් තියෙනවා ඉවර වෙන. වැඩි වෙලා යම් කිසි තැනකදී එයා ලිමිට් වෙනවා. අන්න ඒකට කියනවා අපි මොකද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හරි. ඔන්න ඔය ටික තමයි ඝර්ෂණ බලයේ වටපිටාව හැදෙනවා නම් හැදෙන් තින්නේ. අපි තව සමීකරණ ගැන කතා කරේ නැහැ. සමීකරණය කියන්නේ ඝර්ෂණ බලය අන්ඩෝම සමානුපාතිකයි කාටද? අභිලම්බ ප්‍රතික්‍රියාවට අපි නියතයක් දාලා සමාන කරනවා අන්ඩෝම සමානුපාතිකයක් නිසා F සමානයි μr කියලා. μr කියන්නේ ඝර්ෂණ සංගුණකය. ඕක තමයි ඝර්ෂණයේ තියෙන තියරි පාර්ට් එක මුල් හරිය. හරි. දැන් බැලුවොත් මේ ගාන බැලූ බැලමට මෙතන ආනත බලයක් නිසා වෙනවා කරුණු දෙකක්. ආනත වෙච්ච ගමන් මොකද්ද අපිට ඔළුවට එන්න ඕනේ? සංරචක තියෙනවා. ඒ සංරචක වලින් ඒ කාර්යයන් කරන එක කාර්යයන් කරනවා. දැන් මේ බලයේ සංරචක දෙකක් තියෙනවා. එකක් තිරස් සංරචකය, අනිත් එක සිරස් සංරචකයයි. ඒ සංරචක දෙකේ කාර්යයන් දෙකක් වෙනවා. අපි බැලුවොත් මේකේ අපි දාගමු සිරස් සංරචක වෙන් කරලා ගමුකෝ. ඔන්න මම තිරස් සංරචකය මෙහෙම ගන්නවා. සිරස් සංරචකය මේ විදිහට ගන්නවා. හරි. 250 කියන එක අපි මේ හරියෙන් දාගමු. ඒතර පැහැදිලි හැමෝටම 250 නිව්ටන් කියන එක. තිරස් සංරචකය මට කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලත් කිව්වා කෝණය දෙසට 250යි කෝණය දෙසට නම් cos.
කෝණය දෙසට නම් cos. ඒ කියන්නේ 250යි cos 30. cos 30 කියන්නේ cos 30ගේ මොකද්ද? cos 30ගේ මූල 3 බෙදීම 2යි. එතකොට 250යි මූල 3 බෙදීම 2යි. ඒ කියන්නේ 125යි මූල 3යි. මම සුළු කරපු එකම දාන්නම් ඒ විදිහටම 125යි මූල 3යි. සිරස් සංරචක හිතන්න බෑ. කීයද? 250යි sin 30. sin 30 කියන්නේ sin 30 භාගයයි 250 වතාවක් භාගය අපිට කෙලින් වෙනවා 125යි නිව්ටන්. ඔන්න දැන් අපි සිරස් සංරචක හොයාගෙන ඉවරයි. ඒ කියන්නේ අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. හැබැයි මේකේ වැරදුනොත් වැරදෙන තැන මොකද්ද? මෙන්න මෙතන ඝර්ෂණය හොයන වෙලාව. අපේ දැන් හිතන්න නැතුව ඝර්ෂණය හැදුවොත් ගොඩක් අය මෙතනට මේ R කියන එකට දාන්න පුරුදු වෙලා තිනවා. මෙන්න මෙයාගේ කෙලින්ම ස්කන්ධය. බරේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා R කියන්නේ වස්තුවේ බර තමයි. මොකද නිශ්චල නම් R මෙහෙම ස්කන්ධය මෙහෙම R සමානයි mg. ඒක පැහැදිලි. ඒත් මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. බලන්න. මෙතන mg ට අමතරව තව බලයක් එයාට පිටින් හම්බෙලා දෙනවා. මොකද මේ ආනත බලය සිරස් සංරචකයෙන් පල්ලෙහාට මේ කුට්ටිය තල්ලු කරනවා. ඒක හින්දා සිරස් බලයක් තවත් හම්බෙලා තියෙනවා. එතකොට අපි R හොයන්න නම් මේ කුට්ටියේ සමතුලිතභාවය සලකන්න ඕනේ. සිරස් සමතුලිතභාවය සැලකුවොත් මම ගන්නවා සිරසට සමතුලිතභාවය සැලකුවොත් සිරසට තියෙනවා R මම සලකන පැත්තට විරුද්ධ පැත්තට තියෙනවා 100 සලකන පැත්තට විරුද්ධ දිශාවට තියෙනවා 125 සමාන වෙනවා බිඳුවයි. මොකද කිසිම දිශාවකට අසන්තුලිත බලයක් නැහැ. ඒ කියන්නේ බල සියල්ලංගේම එකතුව බිඳුවක් වෙනවා. ඒ කියන්නේ R අපිට එනවා 225යි නිව්ටන් කියලා. හරි. ඒ කියන්නේ අපිට ඝර්ෂණ බලය හොයද්දී යොදන්න වෙන R මෙන්න මේ R වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ බලය. අපිට සාමාන්‍ය විදිහට R අර බරට සමාන කරන්න බෑ මේ වෙලාවේ. හරි. දැන් අපි නිකමට හොයලා බලමු සීමාකාරී ඝර්ෂණ බලය මොකක්ද කියලා. ඒකට හේතුව මම පස්සේ කියන්නම්. මේ ගණන් දැන් නිකන් අපි සීමාකාරී ඝර්ෂණ බලය හොයනවා ඊට පස්සේ ඒ ඝර්ෂණ බලය මෙහෙට තියෙනවා කියලා හිතනවා අනිත් පැත්තට බලයක් හිතනවා ඒ බල දෙකේ වෙනස ගන්නවා ඒ විදිහට ගණන් හදන්න එපා. මේ ගාන තේරුම් අරගෙන හදන්න බලමු. දැන් හිතන්න මේ 250න් එන මේ 125යි මූල 3 කියන බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? මං කියන දේ තේරුණාද? උදාහරණ බලන්න මේ දේවල් හොඳට තේරුම් ගන්න ඝර්ෂණය තේරුම් ගන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එතකොට තිරස් බලය අපිට හම්බ වෙනවා 125යි මූල 3යි කියලා. හරිද? මෙයාගේ ඝර්ෂණ බලය මෙහාට තියෙනවා. මං කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය මෙහාට තියෙනවා හිතන්න නිකන් 500ක් වගේ. මේ උදාහරණයක් දෙන්න. 500ක් වගේ. එහෙම වුණොත් මේ ඝර්ෂණ බලය 500ද තියෙන්නේ? නෑ. එහෙනම් මොකද මෙතන විශාලත්වය 500 නෙමෙයිනේ. 500ට අඩුයිනේ. අපි දෙන බලය 500ට අඩුයි. හැබැයි සීමාකාරී ඝර්ෂණ බලය යාට යන්න පුළුවන් 500 වෙනකම්. හැබැයි යා 500 වෙනකම් යනවද? නැහැ. එයා අර අපි දෙන බලයට සමාන බලයක් දීලා චලිතය නවත්තලා ඉන්නවා. මොකද එයාට ඊට වඩා යන මේ උමනාවක් නැහැ. හරි? ඒක හින්දා මේ දේවල් මතක තියාගන්න. දැන් සීමාකාරී ඝර්ෂණ සීමාකාරී ඝර්ෂණ බලය හෙව්ව පළියට මෙතෙන්ට දාලා ත්වරණ හොයන්න ඕනේ නැහැ. ත්වරණ හොයන්න බෑ හැම. මොකද මේම බලය අඩුයි නම් කවදාවත් සීමාකාරී ඝර්ෂණ බලයක් දාලා ගාන හදන්න බෑ. මොකද මෙයා සීමාකාරී ඝර්ෂණ බලය නෙමෙයි ඉන්නේ වෙද්දී. ඊට වඩා අඩු බලයක අපි දෙන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් දීලා මෙයාගේ චලිතය නවත්තලා ඉන්නවා.
ඔන්න ඔය දේ හොඳට තේරුම් ගන්න ඝර්ෂණය ගණන් හදන්න. හරි. අපි ඒ දේ බලන්න අරන් බලමු කීයද කියලා ඝර්ෂණ බල සීමාකාරී ඝර්ෂණ බල. ඒකට මම දානවා F සමානයි μr. ඝර්ෂණ බලය F μ මට එනවා එක බෙදීම මූල 3යි r මට එනවා 225 නිව්ටන්. ඔහොම. පැහැදිලි? දැන් මේ වගේ ගානක් මම සුළු කරන්න විදිහක් කියන්නම්. ඒවා සමහරක් වෙලාවල් වලට ඕන වෙනවා සුළු කිරීම ලේසි කරගන්න. දැන් මේ දේවල් ඔලුවට දාගන්න. මේවා අර ගණන් කරනවට වඩා ගානක් ලේසි කරගන්න ක්‍රම. ඒවා හොඳට තේරුම් ගන්න. මම මෙයාගේ උඩ යට මූල 3න් වැඩි කරනවා. කිසිම වෙනසක් වෙනවද සමීකරණයට? නැහැ. මොකද මම 2 10න් වැඩි කරලා 10න් බෙදුවොත් මේ දෙකට මොකුත් වෙනවද? නෑ 10ට 10 කැපිලා කියලා දෙකමයි වෙන්නේ. මම කිසියම් සංඛ්‍යාවක් උඩ එකම සංඛ්‍යාව වැඩි කරලා යටත් ඒ සංඛ්‍යාවම වැඩි කළාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකෙන් මට එනවා F සමානයි මොකක් කියලාද? 225යි මූල 3 බෙදීම මූල 3 වතාවක් මූල 3 3ක් වෙනවා. අන්න 3න් 225 කැපෙනවා. මට සුළු වෙලා එනවා 75යි මූල 3ක් විදිහට. පැහැදිලි වෙන මම වෙන පැනකින් ලියන්න. 75යි මූල 3ක් විදිහට. මෙන්න මේක සුළු කිරීම වලට පුරුදු වෙන්න. හරි බලන්න. දැන් අපි දෙන බලය 125යි මූල 3යි. ඝර්ෂණ බලයට යන්න පුළුවන් උපරිම බලය කීයද? මේදී ඝර්ෂණ බලයට යන්න පුළුවන් උපරිම බලය 75යි මූල 3යි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දෙන බලයට විරුද්ධව මෙයාට යන්න බෑ. ඒක හින්දා මෙයා උපරිමයට ඇවිල්ලා එහෙමම ඉන්නවා. අවුල තියෙන්නේ මොකක් වුණොත්ද? අපි දෙන බලය මෙයාට යන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු වුණොත් තමයි අර විශේෂ අවස්ථාව වෙන්නේ. මෙයා උපරිමයට යන්නේ නැහැ. අපි දෙන බලයට සමාන බලයක් දීලා වස්තුව නවත්තගෙන ඉන්නවා. මම මේ එකම දේ ආයි කියන්නේ ඒ දේවල් ගොඩක් වැරදි වෙන තැන් හින්දා. ඒ දේවල් හැදෙන්න ඕන. හරි. දැන් මේ ගාන දිගට කරගෙන යමු. එතකොට මම බැලුවොත් මට පැහැදිලි දැන් මේ වෙලාවේදී මෙයාගේ උපරිම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. මොකද මම මේ පැත්තට 125යි මූල 3ක් දීලා තියෙන්නේ. මෙයාට යන්න පුළුවන් උපරිම එක 75යි මූල 3. ඒ කියන්නේ මෙයාගෙන් මෙන්න මේ දිශාවට 75යි මූල 3ක බලයක් ක්‍රියාත්මක වෙනවා. දිශාව ඔය පැත්තට වෙන්න හේතුව තමයි මෙයා චලනය වෙන්න try කරන්නේ මේ පැත්තට. පොළොව කැමති නෑ මෙයාව මේ පැත්තට යන්න දෙන්න. ඒකින්ද පොළවෙන් මෙයාව මේ පැත්තට ඇදලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඝර්ෂණය තේරුම් ගන්න. හරි. දැන් මෙයා ගැපෙන් අහන්නේ මොකද්ද? මෙයා ගැපෙන් අහන්නේ ත්වරණය සොයන්න. ත්වරණය හොයන ලේසි. මොකද්ද අපි කරන්නේ? වස්තුවට F සමානයි ma දානවා. නැවත මතක තියාගන්න F සමානයි ma දාද්දි දිශාව අනිවාර්යයි. දිශාව මේ පැත්තට. F මම පද්ධතියම සැලකුවොත් පද්ධතියේ තිරස් බල තමයි සලකන්නේ. මේක සිරස් මේකයි තමයි තිරස් බල. එතකොට මං සලකන දිශාවට 125 තියෙන 25 මූල 3 තියෙනවා. ඒක හින්දා මං එයාව ධනව ආදේශ කරනවා 125යි මූල 3යි. මම සලකන දිශාවට ප්‍රතිවිරුද්ධව 75යි මූල 3 තියෙනවා. ඒක මම ඍණව ආදේශ කරනවා 75යි මූල 3යි. සමාන වෙනවා කාටද? ස්කන්ධය වතාවක් ත්වරණයට. මම ත්වරණය හොයන්න ඕන හින්දා A කියලා ගන්නවා ත්වරණය. ස්කන්ධය අපි දන්නවා 10යි කියලා දුන්නා. 10යි ත්වරණය A. මෙතන වෙනස එනවා 50යි මූල 3. කොහොමද ආවේ? 125න් 75 කඩු වුණාම 50යි මූල 3 පොදු වෙලා තිබ්බා. ඒකින්ද 50යි මූල 3යි සමානයි 10යි A. පැහැදිලි? මේ බලන්න බිඳුව කැපෙනවා. A සමානයි 5යි මූල 3යි. මේ වගේ ඒවා
සුළු කරලා උත්තරේ දාන්න. එතකොට අපිට එනවා a වලට සුළු කරොත් 8.7යි ms ඍණ 2 වගේ උත්තරයක්. හරි. ඝර්ෂණය අපි මේ පළවෙනි ගාන මේ විදිහට දැම්මේ මේක පොඩි මුලපිරුමක් ලෙස ඝර්ෂණයට. ඊට පස්සේ මෙතනින් එහාට අපි දිගටම ඝර්ෂණයේ හොඳ ගණන් ටිකක් කියනවා. මේකෙනුත් අපි හිතනවා ඕගොල්ලෝ හොඳ දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඕගොල්ලෝ නොහිතන පොඩි දේවල් වලින් ඝර්ෂණය ගණන් වරදිනවා. ඒකින්ද ඝර්ෂණයේ පොඩි දේ පවා හොඳට ඉගෙන ගන්න. ඒකින්ද දිගටම අපිත් එක්ක ඉන්න මෙතනින් එහාට හොඳ ඝර්ෂණය ගණන් ටිකක් ඉස්සරහට කතා වෙනවා. ඒකින්ද ඝර්ෂණය ගොඩ දාගන්න. මේ ගාන තේරුණා කියලා හිතනවා. ලියා ගන්න දෙයක් තියෙනවා නම් ඉක්මන ලියා ගන්න. හරි. බලමු අපේ ඊළඟ ගාන. ඊළඟ ගාන කියනවා 5 kg 3 kg 1 kg ස්කන්ධ සහිත ABC කුට්ටි තුනක් තිරස්තලයක් මත තබා අවිත්‍යන්‍ය තන්තු දෙකකින් ඈඳා C වස්තුව මත තිරස්ව 18 නිව්ටන් බලයක් යොදන අයුරු පහත රූපේ දක්වනවා කියලා. එතකොට අපේ රූපේ දෙනවා ඒගොල්ලෝ මෙන්න මේ විදිහට මම A වස්තුව මෙහෙම දෙනවා අපිට B වස්තුව තන්තුවකින් ඈඳලා මෙන්න මේ විදිහට දෙනවා C වස්තුව අපිට තන්තුවකින් ඈඳලා මෙන්න මේ විදිහට දෙනවා මෙයාට 18 නිව්ටන් බලයක් හම්බ වෙනවා. මෙයා B මෙයා C. ස්කන්ධ ගත්තොත් මෙයා 5 kg මෙයා 3 kg මෙයා 1 kg වෙනවා. හරි. ඊට පස්සේ අහනවා පළවෙනි ගාන තලය සුමටද තන්තු සැහැල්ලුද නම් තන්තු දෙකලවර අතදි සොයන්න. හරි. දැන් මේ ගාන හදාගන්න පුළුවන් කියමු. දැන් ගානේ වටපිට අපි ගණන් කතා කරමු. දැන් අපි හැමතිස්සෙම බලන්නේ මේකේ තියරි කව වෙන ගමන් ගණන් හදන්න. හරි. මොකද්ද මේ තන්තු දැන් අපි හැමතිස්සෙම ඕනම ගානක ඔයගොල්ලෝ දැකලා ඇති අපිට කියන්නේ සැහැල්ලු අවිතන්‍ය තන්තු පාවිච්චි කරනවා කියලා. ඔයගොල්ලෝ හිතුවද කොයි වෙලාවක හරි මොකද්ද මේ සැහැල්ලු අවිතන්‍ය තන්තු කියන්නේ කියන එක? ඇයි මේ හැමතිස්සෙම සැහැල්ලු අවිතන්‍ය තන්තු කියන්නේ? ඇයි මේ දෙක නොකිය ගාන දෙන්න බැරි? හිතුවද ඒ දේ? සැහැල්ලු අවිතන්‍ය තන්තු දෙකේ ලොකු තේරුමක් තියෙනවා අපේ ගණන් වලට ප්‍රයෝජනවත් වෙන. දැන් බලන්න. දැන් සැහැල්ලු තන්තුවක් කියන්නේ මොකද්ද? අපි දන්නවා මෙන්න මේකේ අපි ආතති ලකුණු කරද්දී කොහොමද ආතති ලකුණු කරන්නේ? අපි ආතති ලකුණු කරද්දී මෙයා T නම් මෙයා T1 නම් මෙයා මොකක් කියලා ලකුණු කරන්නේ? මෙයා T1 කියලා ලකුණු කරනවා. ඇයි ඒ? කොහොමද මෙහෙම මෙයාට මෙයා සමාන වෙන්නේ? හේතුවක් තියෙන්න බෑ. දැන් මෙයාට මෙයා සමාන වෙන හේතුවක් තියෙනවා. අන්න ඒකට හේතුව තමයි අර මුලින් කිව්වේ. සැහැල්ලු අවිතන්‍ය තන්තු කියන එකෙන් ඕවට හේතු වෙනවා. සැහැල්ලු කියන්නේ ස්කන්ධය බිඳුවයි කියන එක. එතකොට මේ තන්තු කොටසට මම F සමානයි ma දැම්මොත් මම හිතනවා මෙයා T1 මෙයා T2 කියලා ආතති. කියන්නේ මෙයා T1 මෙයා T2 කියලා ආතති. දැන් තේරුම් ගන්න ඕනේ මේ අපි ආතතිය ලකුණු කරන්නේ මේ තන්තුව මත බලය නෙමෙයි මේ. හරි? මේ අපි ලකුණු කරන්නේ මේ වස්තුව මත බලය. එතකොට තන්තුව මත තියෙන්නේ මෙන්න මේ බලය. හරි? මේ ලකුණු කරන්නේ මේ තන්තුව මත බලයක් නෙමෙයි. මේ ලකුණු කරන්නේ මම B මත බලය. ඒක හොඳට මතක තියාගන්න. තන්තුව මත බලය තියෙන්නේ මේ විදිහට. එතකොට මම මෙයාට F සමානයි ma දැම්මොත් මේ පැත්තට මොකක්ද වෙන්නේ? F එකට එනවා T1 විරුද්ධ දිශාවට T2 සමාන වෙනවා ස්කන්ධය සැහැල්ලු නිසා බිඳුවයි. තරණය මොකක් වුණත්
T1 ඍණ T2 සමානයි බිඳුවක් වෙනවා. ඒ කියන්නේ T1 සමානයි T2 වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දෙපස ආතති සමාන වෙනවා. ඒකින්ද අපිට මෙයා T1 නම් මෙයා T1 කියලා දාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඕක තමයි සැහැල්ලු කියන එකේ අර්ථ දැක්වේ. දැන් ඔයගොල්ලන්ට කොහේ හරි ගාන ගහන්න පුළුවන්. ඇයි මේ සැහැල්ලු කියන්නේ? සැහැල්ලු කියන එකේ තේරුම මොකද්ද? හරි. අවිතන්න කියන්නේ මොකද්ද? අවිතන්න කියන්නේ තේරුම ඇදෙන්නේ නැහැ කියන එක. ඇදෙන්නේ නැත්තම් තියෙන විශේෂත්වය මොකද්ද? මෙයා ඇදෙනවා නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? මෙයා ගියාට පස්සේ මෙයා ඇදිලා ටික වෙලාවකින් මෙයා එනවා. එතකොට මොකද මේගොල්ලන්ගේ වෙන්නේ? ප්‍රවේග කියන එකට වෙනස්, ත්වරණ කියන එකට වෙනස්, ලොකු වෙනස්කම් රාශියක් ඇති වෙනවා එතකොට. දැන් මේගොල්ලෝ ඇදෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? නිකන් යකඩකින් සම්බන්ධ කරලා වගේ නේද? යකඩකින් සම්බන්ධ කරාම මෙයා මොන ප්‍රවේගයෙන්ද යන්නේ? මෙයා එම ප්‍රවේගයෙන් එනවා. මෙයා මොන ත්වරණයෙන්ද යන්නේ? මෙයා එම ත්වරණයෙන් යනවා. මොකද මේගොල්ලෝ යකඩකින් වගේ සම්බන්ධ වෙලා තියෙන පද්ධතියක් වගේ. අන්න ඒක තමයි අවිතන්න කියන්නේ. ඒතකොට මම හිතනවා ඔයගොල්ලන්ට සැහැල්ලු අවිතන්න කියන වචන දෙකේ තේරුම තේරෙන්නේ නැති කියලා මේ දේවල් හොඳට තේරුම් ගන්න. එතකොට තමයි ගණන් වල හොඳම මට්ටමේ ගණන් හදන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි ගන්නට එමු. දැන් මේගොල්ලෝ කියන්නේ මේකේ තලයේ සුමටද තන්තු සැහැල්ලුද නම් තන්තු දෙකලවර ආතති සොයන්න. මම තන්තු වල ආතති දක්වනු කරගන්නවා. මේ තන්තුවේ මෙතන ආතතිය T1 නම් මෙතන ආතතිය T1 හේතුව තමයි තන්තු සැහැල්ලු වීම. මෙතන ආතතිය T2 මෙතන ආතතිය T2 හේතුව තන්තු සැහැල්ලු වීම. දැන් මට මේ ගාන හදන්න ඕනේ. ගාන හදද්දී මං මේ T1 T2 හොයාගන්න ක්‍රමයක් ඕනේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා පද්ධතියක් විදියට සලකන්න. හරි? මේ සම්පූර්ණ එක්කෙනා පද්ධතියක් විදියට සලකුවාම මේවා අන්තර්බල. මේ සම්පූර්ණ පද්ධතියට තියෙන බාහිර බලය මොකද්ද? තියෙන බාහිර බලය? තියෙන තිරස් බාහිර බලය මෙන්න මෙයා විතරයි. තිරස් එකම බාහිර බලය මෙයා විතරයි. එහෙනම් අපි මෙන්න මෙයා පද්ධතියක් විදියට සලකලා මේ පැත්තට F සමානයි මේ දැම්මොත් මේ හැමෝගෙටම තියෙන පොදු ත්වරණ එනවද? නැද්ද? අනිවාර්යෙන් එනවා. මොකද මේගොල්ලන්ට වෙනස් වෙනස් ත්වරණ නැහැ. හේතුව මොකද්ද? තන්තු අවිතන්න වීම. ඒ හින්දා මේගොල්ලොන්ගේ ත්වරණ අපිට එකපාර ගන්න පුළුවන්. එහෙනම් මම ලියනවා පද්ධතියක් ලෙස සලකා F සමානයි m මේ පැත්තට දානවා. අනිවාර්යෙන් දිශාව අනිවාර්යයි. F සමානයි m මේ පැත්තට දානවා. F 18 පමණයි තියෙන්නේ. සමාන වෙනවා ස්කන්ධය කොහොමද? ස්කන්ධය මේවා සැහැල්ලුයි. මේවට විතරයි ස්කන්ධ තියෙන්නේ. ඒතර මේ තුනේ ස්කන්ධ 5යි 3යි 8යි 8යි 1යි 9යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 9යි. ත්වරණය හොයන්නේ අපි. එතකොට අපිට ත්වරණය එනවා කීයක් කියලාද? 2යි ms ඍණ 2ක් කියලා. හරි. මේ විදිහට අපිට ත්වරණය ගන්න පුළුවන්. හරි. දැන් අපිට ත්වරණය හම්බුණා කියන්නේ මෙන්න මේ ත්වරණය පාවිච්චි කරලා අපිට පුළුවන් T1 T2 හොයන්න. ඒකෙදි මට මුලින්ම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කෙනා කවුද? ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කෙනා T1ද? T1 හොයන්න උනොත් මට මෙයාට දාන්න පුළුවන්. එතකොට මෙයා මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙයා මත නොදන්නා බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙයා මත නම් බල දෙකෙන් එක්කෙනෙක් හරි දන්නවා. මෙයා මත නොදන්නා බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙයා මත නොදන්නා එක් බලයක් ක්‍රියාත්මක වෙනවා. කාවද හොයන්න ලේසි? හිතන්න මේ A ගැන. මෙයාට එක බලයයි තියෙන්නේ. එක බලයයි නම් තියෙන තිරස්ව අපි තිරස්වන F සමානයි මේ දාන්නේ. තිරස්ව එක බලයයි නම් තියෙන්නේ. අපි දන්නවා නම් මෙයාගේ ත්වරණය. අපි දන්නවා නම් මෙයාගේ ස්කන්ධය. මේ T2 හොයන්න බැයිද? පුළුවන්. එහෙනම් මෙතනින් හොයන්න ලේසිම කෙනා තමයි මේ. එහෙනම් අපි යාට F සමානයි මේ දාමු.
Aට තිරස් දිශාවට F සමානයි ma යොදමු. F කියන්නේ T2 යන්නේ එයා තමයි අපිට හොයන්න ඕනේ. T2 සමාන වෙනවා ස්කන්ධය 5යි ත්වරණය අපි හොයාගත්ත 2යි. ඒ හැමෝටම පොදු හින්දා මෙයාටත් 2 පොදුයි. ඒ හින්දා අපිට එනවා T2 කියන ආතතිය නිව්ටන් 10ක් විදිහට. මම හිතනවා මේක පැහැදිලි කියලා. ඊට පස්සේ T1 හොයන්නේ කොහොමද? T1 ඒගොල්ලෝ අපිට හොයන්න කියලා තියෙනවා. T1 හොයන ලේසිම ක්‍රමය මොකක්ද? T1 හොයන ලේසිම ක්‍රමය T2 දන්න හින්දා මේ බලය දන්නවා. T1 හොයන්න ඕනේ මෙතනක් තියෙනවා. මේ දෙකටම එකම විදිහට තමයි අපිට හොයන්න වෙන්නේ. මොකද බල දෙකක් තියෙනවා. ඒ බල දෙක එකක් අපි දන්නවා. ඒකින්ද මේ ඕන එකට ආදේශ කරොත් අපිට ගන්න පුළුවන්. මම ආදේශ කරනවා C ට. මම C ට ආදේශ කරොත් F සමානයි ma දිශාව අනිවාර්යයි. ma මේ දිශාවට මම සලකන දිශාවට 18. ඒක හින්දා එයා ධන. මම සලකන දිශාවට ප්‍රතිවිරුද්ධව T1. ඒක හින්දා එයාව මම ආදේශ කරනවා ඍණ. T1 සමාන වෙනවා ස්කන්ධය වතාවක් ත්වරණය ස්කන්ධය 1යි ත්වරණය 2යි. ඔච්චරයි. T1 මම මේ පැත්තට ගෙනල්ලා මෙන්න මේ දෙක කියන එක එහා පැත්තට ගෙනිච්චොත් මට එනවා T1 සමානයි 18 ඍණ 2. T1 සමාන වෙනවා 16යි නිව්ටන් කියලා. අපි මේ ගණන් ටියුටර් එකට දාන්නේ මේ ගාන හදන නිකම්ම ක්‍රමයේ කියලා දෙන්න විතරක් නෙමෙයි මේවා තියෙන විශේෂ දේවල් ඔයගලඟ ඔළුවට දාන්න ඕන හින්දා. හරි. මේ ගානේ මම හිතන විශේෂ දෙයක් හම්බෙන්නේ නැති කියලා දාගන්න තියෙන දෙයක් දාගන්න ඉක්මනට ටක් ගාලා කොච්චරද තියෙන්නේ? මේ උඩින් පෙන්නන්නේ බැටරියද? නෑ SD කාඩ්. බැටරිය පැය 7. හරි. බලමු අපි ගානේ ඊළඟ කොටස. ඒකේ කියනවා තලය සුමටද එක් එක් තන්තුව 0.5 කිලෝග්‍රෑම් බැගින් වූ ස්කන්ධයන් සහිත තන්තු වල දෙකලවර ආතති සොයන්න. දැන් ඉස්සෙල් එකේ අපිට තිබ්බේ සැහැල්ලු තන්තු. දැන් තියෙනවා අපිට 0.5 kg වෙච්ච ස්කන්ධයක් තියෙන තන්තු. එතකොට ස්කන්ධයක් තියෙදි මොකද්ද වෙන්නේ? සැහැල්ලු නම් මොකද්ද උනේ? තන්තුවේ දෙකලවර ආතතීන් සමාන වුණා. දැන් ඒක වෙන්නේ නැහැ. තන්තු දෙකවල ආතතීන් සමාන වෙන්නේ නැහැ. ඒක හින්දා අපිට ඒගොල්ලෝ වෙන වෙනම ලකුණු කරන්න වෙනවා. මම ගන්නවා මෙයා T1 මෙයා T2 මෙයා T3 මෙයා T4 කියලා. හරි. එතකොට හැබැයි මේගොල්ලෝ මොකද කියන්නේ? මේගොල්ලෝ කියනවා මේ තන්තු අවිතන්නයලු. තන්තු අවිතන්නය කියන්නේ මොකක්ද? තන්තු අවිතන්නය කියන්නේ තන්තුවේ දෙකලවර ත්වරණ සමානයි කියන එක. එහෙනම් මේ හැමෝගෙම ත්වරණ සමානයි. එහෙනම් මට මේගොල්ලෝ ඒ කියන්නේ මේගොල්ලෝ ඇදෙන්නේ නැහැ කියන්නේ මේගොල්ලන් උඩ පද්ධතියක් විදිහට සලකන්න පුළුවන්. මොකද මේගොල්ලෝ යකඩ වගේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මම මේගොල්ලන්ව පද්ධතියක් විදිහට සලකලා මගේ අර ඉස්සෙල් වගේම ත්වරණය හොයාගන්නවා. කොහොමද මේගොල්ලෝ ත්වරණය හොයන්නේ? මම ලියනවා පද්ධතියක් ලෙස සලකා පද්ධතියක් ලෙස සලකා F සමානයි ma මේ පැත්තට යොදනවා. F සමානයි ma ඔය පැත්තට යදුවාම මොකද්ද වෙන්නේ? F කියන බලය පද්ධතියක් විදිහට සැලකුවාම තියෙන එකම බාහිර තිරස් බලය කවුද? මෙන්න මෙයා විතරයි. නිව්ටන් 18 විතරයි. ඒ නිව්ටන් 18 විතරයි එහෙනම් බාහිර තිරස් බලයකට එන්නේ. හරි. දැන් ඔන්න ස්කන්ධය ගන්න වෙලාව. ස්කන්ධය ගද්දි කීය දෙන්නේ? ඉස්සෙල්ලා නම් ආවේ මේගොල්ලෝ විතරයි. දැන් මෙන්න මේ දෙන්නත් එනවා. ඒ කියන්නේ 5යි 3යි 8යි 8යි 1යි 9යි
9යි මේ දෙන්නයි කිලෝ 1යි 10ක් වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය 10ක් වෙනවා පද්ධතිය. එතකොට ත්වරණය විදිහට අපිට එනවා කීයක්ද? 1.8යි ms ඍණ 2ක්. පැහැදිලිද? හරි. ඕක තමයි එතකොට අපිට හම්බෙන ත්වරණය. එහෙනම් අපි දැන් T1 T2 T3 ගණනය කිරීම කරන්න. මං ඉස්සෙල්ලා කරා වගේම ලේසිම කාව ගන්න එකද මුලින්ම මෙන්න මේ කෙරෝලෙම ගෙනාව අල්ල ගන්නවා. කෙරෝලෙම ගෙනාව අල්ලගෙන T4 හොයා ගන්නවා. හරි. මම T4 ගන්න Aට දානවා මොකද සමීකරණය F සමානයි ma මොන දිශාවටද? මේ දිශාවට. මේ දිශාවට F සමානයි ma යෙදුවොත් මට බලයකට එන්නේ මොකද්ද? මෙන්න මෙයා විතරයි. ඔන්න ඔයා විතරයි මට මෙයාට තියෙන බලයකට එන්නේ. එහෙනම් T4 සමාන වෙනවා ස්කන්ධය කීයද? මෙයාට මම දාන්නේ. එහෙනම් මෙයාගේ ස්කන්ධය කීයද? 5යි. ත්වරණය මුළු පද්ධතියම ත්වරණය තමයි. එහෙනම් මෙයාටත් තියෙන්නේ 1.8. 1.8 5න් වැඩි කරාම කීයද? පසරකට බිඳුවයි 9යි නිව්ටන් 9යි. T4 අපිට එනවා නිව්ටන් 9ක් කියලා. මම ඕනනම් එතනම දාගන්නම් ගණන් හදන්න ලේසි වෙන්න. නිව්ටන් 9ක් කියලා. ඒක පැහැදිලි මං හිතන්නේ. ඊට පස්සේ තව ලේසි පැත්තක් තියෙනවා. මෙතනත් ලේසි. ඕනනම් අපිට මෙතනත් හොයාගන්න පුළුවන්. මොකද C ගැන සැලකුවොත් T1 හොයාගන්න පුළුවන්. හරි. අපි C සලකමු. C සලකනවා මම T1ම හොයාගන්න. මොකද මම මේ බලය දන්නවා, මේ ස්කන්ධය දන්නවා, මට මේ T1 බලය හොයාගන්න පුළුවන්. මං හිතනවා ඒක පැහැදිලි කියලා බල රූප සටහන මං කාට හරි තේරුන්නේ නැති වුණොත් කියලා මං නිකන් ඇඳලා පෙන්නුවොත් මං C වෙනම ගත්තොත් එන්නේ නිව්ටන් 18ක් මෙහෙම කිලෝග්‍රෑම් එකක් මෙහෙම. එයාමද මේ පැත්තට T1 බලය මෙහෙම. ඔන්න ඕක තමයි බල රූප සටහන. තිරස් බල විතරයි මෙයාගේ. මම සිරස් බල ඇන්දේ නැහැ. මම අපිට ඕන බල ටික විතරයි ඇන්දේ. ඒතර කරුණ තේරෙන්නේ නැත්නම් මේක තමයි බල රූප සටහන. හරි. මම C ට F සමානයි ma තිරස් යොදනවා. ඒ තිරස් යොදද්දී මට එනවා මේ පැත්තේ තිරසට තියෙනවා මෙන්න මේ බලය මම සලකන දිශාවට. එහෙනම් එයා සලකන දිශාවට 18යි. මම සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා. එයා මම ආදේශ කරනවා ඍණ විදියට. ඍණ T1 සමාන වෙනවා ස්කන්ධය 1යි ත්වරණය කීයද? ත්වරණය 1.8ක් වුණා. ත්වරණය 1.8යි. එතකොට මට T1 එනවා. T1 මේ පැත්තට දාලා මෙයා මේ පැත්තට දැම්මොත් කීයද? 16.2 නිව්ටන් කියලා. ඒක පැහැදිලිද? හරි. දැන් මම T1 T4 කියන එක හොයාගෙන තියෙනවා. දැන් මට තියෙනවා T2 එහෙම හොයාගන්න. දැන් ඔන්න ඕකෙදි මම අර ඉස්සෙල්ලා ගානේදී කියලා දීපු දේ ඕනේ වෙනවා. දැන් මෙන්න මේ බලයන් මොනවද මේ අපි අඳින්නේ? T1 කියන්නේ මොන බලයද මේ අපි ලකුණු කරලා තියෙන්නේ? මේ අර මං ඉස්සෙල්ලා ඇඳි මෙතන බල රූප සරණ. ඒකේද ඇඳුනේ කාවද? C මත ඇති වෙන බලය. ඒ කියන්නේ තන්තුව මගින් C මත ඇති කරන බලය තමයි T1. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සමාන හා ප්‍රතිවිරුද්ධ බලයන් මෙයා මත ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙන්න ඕනේ. එහෙනම් මම තන්තුව විතරක් සලකලා බැලුවොත් කොහොමද දෙන්නේ? තන්තුව මං සලකුවොත් තන්තුව මෙන්න මෙහෙමනම් තන්තුව මත T1 බලයක් මෙන්න මේ දිශාවට තියෙනවා. ඒ වගේම T2 බලයක් මෙන්න මේ දිශාවට තියෙනවා. පැහැදිලි? මෙයාගේ ඒතකොට ස්කන්ධය අපිට දීලා තියෙනවා 0.5 කිලෝග්‍රෑම් කියලා. මම දැන් මේ වෙද්දිම දන්නවා T1 කියන්නේ කීයද? 16.2 කියලා. එහෙනම් මං
F සමානයි ma මේ දිශාවට දැම්මොත් මෙන්න මේ තන්තුවට අපි දාමු යාට BC තන්තුව කියලා. BC තන්තුවට දැම්මොත් මේ පැත්තට මම ඒකක වලින් සංකේත වලින් මුලින් දාන්නම්. T1 මේ දිශාවට ඍණ මොකද මම සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට T2 සමාන ස්කන්ධය 0.5යි ත්වරණය කීයද? පද්ධතිය ත්වරණයම තමයි 1.8යි 1.8යි 1.8 ගුණ කරාම කීයක් වෙනවද? 0.9ක් වෙනවා. මොකද 1.5 කියන්නේ 0.5 කියන්නේ එක වෙදීම දෙක. දෙකට මට 1.8 කපන්න පුළුවන් 0.9 විදිහට. මම දන්නවා T1 කියන්නේ කීයද? 16.2යි. ඍණ මම හොයන කෙනා T2 මට උක්ත කරගන්න පුළුවන් මේ පැත්තට දැම්මොත් ඒ කියන්නේ T2 ධන වෙනවා. T2 සමාන වෙනවා 16.2න් 0.9ක් අඩු වුණාම. ඒ කියන්නේ 15.3යි නිව්ටන්. මං හිතනවා මේක හොඳට තේරෙන්නේ නැති කියලා. මේ වෙද්දි මම T1, T2, T4 හොයලා තියෙනවා. මට හොයන්න තියෙන්නේ T3 විතරයි. හරි. මම යාව හොයන්න මෙන්න මේ ඉඩ පාවිච්චි කරනවා. ඒක පැහැදිලිව පේන්න මම මෙහෙම පොඩක් වෙන් කරගන්නම්. හරි. මම T1 හොයලා තියෙන්නේ T1 කීයද? T1 16.2 නිව්ටන්. T2 එනවා 15.3 නිව්ටන්. ඒ වගේම T3 එනවා තමයි අපි හොයන්න ඕනේ. T3 හොයන්න නම් මට විදි දෙකක් තියෙනවා. ඕනනම් මට මේ තන්තු කොටස පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මට මේ ස්කන්ධ කොටස පාවිච්චි කරන්න පුළුවන්. මට ඕන එක පාවිච්චි කරන්න. මම ස්කන්ධ කොටස පාවිච්චි කරනවා. වෙන එකකට තන්තු කොටස පාවිච්චි කරනවා. කිසිම වැරද්දක් නැහැ. මම B ට මේ දිශාවට F සමානයි ma යොදනවා. F සමානයි ma යදුවාම මට මොනවද දෙන්නේ? මේ දිශාවට තියෙන බලය T2 මම ඉඩ මදි නිසා එහෙම ආදේශ කරන්න 15.3යි. මම සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට T3 සමාන වෙනවා ස්කන්ධය මම සලකන්නේ B ස්කන්ධය. එහෙනම් එයාගේ ස්කන්ධය 3යි වැඩි කිරීම 0.8 සමාන 1.8 ත්වරණය 1.8ක් වෙනවා. එහෙනම් T3 කියන එක්කෙනාව අපි සුළු කරොත් එනවා අපිට 15.3 ඍණ කීයද? 24යි 2ක් ඉතුරුයි 5යි. 5.4ක් අඩු වුණා. 15.3ෙන් 5.4ක් අඩු ගන්නේ කොහොමද? 15.3ෙන් මම 5ක් අඩු කරනවා. එතකොට කීයද එන්නේ? 10.3යි. 10.3ෙන් 0.4ක් අඩු වුණාම කීයද එන්නේ? 9.9යි. මේ අඩු කරන්න කියලා දෙනව නෙමෙයි. මේ අඩු කරන ක්‍රම ලොකු ගණන් දේවල් ඇස්සේ සුළු කිරීම ලේසි කරගන්න ඔයගොල්ලන්ට උදව් වෙන්න පුළුවන්. ඒක නිසායි මේ පොඩි පොඩි ගණන් ක්‍රම පවා කියලා දෙන්නේ. නැත්නම් ඕගොල්ලෝ ගැන අවිශ්වාසයක් හිතලා නෙමෙයි. හරි. මම හිතනවා මේ ගාන පැහැදිලි වෙන්නේ නැති කියලා සහ මේකේ පොඩි පොඩි තියරි කොටස් සහ පොඩි පොඩි ඔයගොල්ලන්ට ගාන හදද්දී උදව් වෙන දේවල් අල්ලගන්න නැති කියලා. හරි. මේ ගාන ලියාගත නැති අය ලියාගන්න.
හරි. බලා ගන්න අපි ඊළඟ ගන්න ස්ක්‍රීන් එකේ වැටේ ඔයගොල්ලෝ බලා ගන්න. රොකට්ටුවක් ඉහළට චලනය වන්නේ ඉන්ධන දහනය කර වේගයෙන් පිටුපසට පිට කිරීම නිසා රොකට්ටුව මත ඇතිවන බලයෙනි. තත්පරයකදී දහනය කර පිට කරන ඉන්ධනවල ස්කන්ධය කැපිටල් M ද රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය කැපිටල් V ද නම් රොකට්ටුව මත ඇතිවන බලය F සමානයි mv බව පෙන්වන්න. දැන් බලන්න මේ ගානේ පොඩි. එතකොට F සමානයි mv බව පෙන්වන්න කියන්නේ m වැඩි කිරීම v. නිකන් අපිට ඕකෙන් ගන්න පුළුවන් කියන්නේ අපිට හිතෙන්නේ නැහැ කිසි දෙයක්. කියන්නේ පිටින් බැලුවට මොකුත් හිතෙන්නේ නැහැ. එහෙනම් අපි හිතලා බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් අපි ගමු සාධාරණ අවස්ථාවක්. මේ සාධාරණ අවස්ථාවකින් අපි ඔප්පු කරනවා මේ බලය සමානයි කැපිටල් M වැඩි කිරීම සිම්පල් v කියලා. හරි. මේගොල්ලෝ කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම රොකට් එකක් තියෙනවා. ඒ රොකට් එක යම්කිසි වේගකින් යනවා ඇති. ඒකෙන් යද්දී ඉන්ධන දහනය කරලා පිට කරලා ඇතිවන කියන්නේ පිට කරාම ඇති වෙනවනේ එතන ගම්මිතාව වෙනස. අන්න ඒකෙන් ඇති වෙන බලයෙන් තමයි රොකට්ටුවට බලය හම්බ වෙනවා කියන්නේ. හරි. අන්න ඒ බලයනේ අහන්නේ. හරි. අපි ඒ බලයට අපි දාගෙන අකුරු බලයක් ගොඩනගලා බලමු. අපිට පුළුවන් ද මෙන්න මේ සමීකරණය ගන්න කියලා. හරි. අපි හිතනවා රොකට්ටුව මේ වෙද්දී v1 ප්‍රවේගයකින් ඉහළට යනවා කියලා. හරි. ඊට පස්සේ මේක ඇතුලේ මේ වෙද්දි තියෙනවා ස්කන්ධය m වෙච්ච ඉන්ධන ප්‍රමාණයක්. ඊට පස්සේ මේ ඉන්ධන ටික ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? වේගයෙන් පහළට තල්ලු කරනවා. අපි හිතනවා එයා ඉන්ධන ටික පොළොවට සාපේක්ෂව v2 ප්‍රවේගයකින් පල්ලෙහාට මෙන්න මේ විදිහට තල්ලු කරා කියලා. පැහැදිලිද? එතකොට මේවා මේ සාධාරණ අවස්ථාවකට හිතලා තමයි අපි හදන්නේ. හරි. දැන් ඔන්න ඕකනේ සිද්ධ වෙනවා කියන්නේ. මේකෙන් ඇති වෙන බලයක් ගැන අහන්නේ. හරි. දැන් අපි කරලා බලමු මොකද මේ වෙන්නේ කියලා. දැන් මේගොල්ලෝ ගානේ කියනවා මොකද්ද? ගානේ කියන මේ කැපිටල් M කියන්නේ තත්පරයකට පිට කරන ඉන්ධන ස්කන්ධය කියලා. හරි. අපි ඒව ඔළුවේ තියාගෙන තව කියනවා V කියන්නේ මොකද්ද? V කියන්නේ රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය. රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය. හරි. ඔළුවේ තියාගෙන අපි මේකේ සමීකරණය හදමු. මොකද්ද මේකේ සමීකරණය? ගම්මිතාව වෙනස බෙදීම ගත වූ කාලයක්. හරි. අපි හිතනවා t කාලයකදී මෙන්න මේ දේ සිද්ධ වුණා කියලා. හිතනවා t කාලයකදී මේ දේ සිද්ධ වුණා කියලා. එහෙනම් ගම්මිතා වෙනස ඩෙල්ටා mv සමාන වෙන්නේ මොකටද? සමාන වෙනවා ආරම්භක අවසන් ගම්මිතාවයේ ඍණ ආරම්භක ගම්මිතාවය බෙදීම කාලයට. අවසන් ගම්මිතාවය මොකක්ද? දැන් මම මේ කාටද මේ ගම්මිතාවය සසඳන්නේ? මම මේ දැන් අපි රොකට්ටුව ගැන සසඳන්න දෙයක් දන්නේ නැහැනේ. රොකට්ටුව ගැන අපිට මුකුත් දීලා නැහැ. එහෙනම් මම සලකනවා ඉන්ධන ගැන. මොකද ඉන්ධන වලට මොන බලයද හම්බෙන්නේ? ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තමයි රොකට්ටුවට හම්බෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ මම ඉන්ධන සලකුවා කියලා. එහෙනම් මම ඉන්ධන සලකලා ගන්න හදනවා. ඉන්ධනවල අවසන් ගම්මිතාවය කීයද? ඉන්ධනවල අවසන් ගම්මිතාවය තමයි මේ තියෙන්නේ. මම සලකන දිශාව පහළට ගත්තොත් අනිවාර්යයෙන් මේ දිශාව වැදගත්. සලකන දිශාව පහළට ගත්තොත් මෙයාගේ අවසන් ගම්මිතාවයේ එම දිශාවටමයි. එහෙනම් mv2 ඍණ ආරම්භක ගම්මිතාවය මම සලකන දිශාවට නෙමෙයි තියෙන්නේ. එහෙනම් ස්කන්ධය කොහොමත් එහෙමයි.
ස්කන්ධය mයි. මොකද ඒවට දිශාවක් නැහැ ඒවා අදිශ. ඒ වුණාට v කිය එයාගේ ආරම්භක ප්‍රවේගය. දැන් මෙතනදි බලන්න මෙයාගේ ආරම්භක ප්‍රවේගය කීයද? දැන් මුලදී මෙයා රොකට්ටුව ඇතුළේනේ තිබ්බේ. එහෙනම් රොකට්ටුව v1 ප්‍රවේගයෙන් යනවනම් මේ ඉන්ධනටත් තියෙන්න ඕනේ මොන ප්‍රවේගයක්ද? ඉන්ධන වලටත් තියෙන්නේ v1 ප්‍රවේගයක්ම තමයි. එහෙනම් මේ ඉන්ධන වල ආරම්භක ප්‍රවේගය කීයද? ඉන්ධන වල ආරම්භක ප්‍රවේගය වෙන්නේ v1ම තමයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ v1 තියෙන්නේ අපි සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් අපි ආදේශ කරන්න ඕනේ ඍණ v1. පැහැදිලි කියලා හිතනවා. එහෙම වුණොම අපිට ඍණයි ඍණයි ධන වෙලා අපිට ඩෙල්ටා mv එනවා. mv ධන mv1 සමාන මේක mv2. එතකොට මේක අපිට සමානයි කියලා ගන්න පුළුවන් කාටද? m පොදුවේ ඉවතර ගත්තොත් v2 ධන v1. හරි. මේ අපි තාම කාවද හෙව්වේ? ඩෙල්ටා mv. අපි කාවද හොයන්න යන්නේ? බලය. බලය කොහොමද හොයන්නේ? මේ ඩෙල්ටා mv කියන කෙනා t වලින් බෙදුවොත්. ඇයි t වලින් බෙදන්නේ? මේ සිද්ධ වෙච්ච දේ සිද්ධ වුණේ t කාලයකදී. එහෙනම් සිදු වෙච්ච ගම්‍යතාව වෙනස එම t කාලයෙන් බෙදුවාම අපිට එනවා එතෙන්දී තිබ්බ බලය. එහෙනම් මම බෙදනවා මෙන්න මෙයාව t වලින්. එතකොට ඩෙල්ටා mv බෙදීම t සමාන වෙනවා කාටද? f ට. එහෙනම් එයා සමාන වෙනවා මෙයාව t වලින් බෙදුවාම එන අගයට. අන්නෝ. දැන් මට f ඇවිල්ලා තියෙනවා. මම හදපු විදිය හරිනම් මෙන්න මෙයා මොකද වෙන්න ඕනේ? අන්න අරයට සමාන වෙන්න ඕනේ නේද? කවුද අන්න අරයා? කැපිටල් M V කියන එක්කෙනාට. දැන් හිතලා බලන්න කැපිටල් M කියන්නේ කවුද? කැපිටල් M කියන්නේ තත්පරයකට මේගොල්ලෝ කියලා තියෙන කැපිටල් M කියන්නේ තත්පරයකට දහනය කර පිට කරන ඉන්ධන ප්‍රමාණය. දැන් අපි සලකන ලද කාලය තුළදී ඉවත් කරන ලද ස්කන්ධය නෙම්. මතක තියාගන්න තවත් මේක විශේෂ කරුණක් හොඳට මතක තියාගන්න. තත්පරයකට මොකක් හරි දෙයක් අපි කියනවා නම් තත්පරයකට මොකක් හරි දෙයක් අපි කියනවා නම් ඒකෙන් කියවෙන්නේ ශීඝ්‍රතාවයක් ගැන. තත්පරයකට කරන කාර්ය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. අන්න එහෙම තත්පරයකට අර්ථ දක්වනවා නම් හැමතිස්සෙම මේක ශීඝ්‍රතාවය. හරි. එහෙනම් මේ තත්පරයකට අර්ථ දක්වලා තියෙන්නේ මොකද්ද? කැපිටල් M කියන්නේ ඉන්ධන දහනය කිරීමේ ශීඝ්‍රතාවය තමයි ඔය කැපිටල් M කියලා අපිට දීලා තියෙන්නේ. ඒව තේරුම් ගැනීම ඉතා වැදගත්. ඒකින්ද ඒව හොඳට තේරුම් ගන්න. එතකොට දැන් අපිට බැයිද ඔන්න ඔය කැපිටල් M අපේ උත්තරය ඇතුලෙන් හදාගන්න. අපිට ඕනේ ඉන්ධන දහනය කිරීමේ ශීඝ්‍රතාවයනේ. ඉන්ධන දහනය කිරීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? මෙන්න මෙච්චර ඉන්ධන ප්‍රමාණයක් මෙන්න මෙච්චර කාලයකින් වැය වුණා නම් ඒකේ ශීඝ්‍රතාවය කියන්නේ කොහොමද? මේ ඉන්ධන ගාන බෙදීම මේ කාලය. ඒක තමයි ශීඝ්‍රතාවය. තත්පරයකට කොච්චර ඉන්ධන ප්‍රමාණයක් දහනය වුණාද? හරි. එහෙනම් ඒක අපේ සමීකරණේ නැද්ද? තියෙනවා. මේ t කාලය තුලදී මෙන්න මේ m ස්කන්ධය දහනය වුණා. මේ m ස්කන්ධය m t වලින් බෙදුවාම අපිට හම්බෙන්නේ මෙන්න මේ m ස්කන්ධය දහනය වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මෙන්න මේ සම්බන්ධය මොකද්ද? අපිට මෙයාට කැපිටල් M ආදේශ කරන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා F සමානයි මම අපිට ඕනේ සමීකරණයම ලියන්නම් රතු පෑන් කළු පෑනේ තාම සුළු වෙච්ච නැති දේවල් මම ලියන්නම් නිල් පෑන්. බලන්න අපේ සමීකරණය පොඩ සුළු වෙන්නේ. බලන්න. මේකත් උදේට කළු පෑනෙන් ලියවෙන්න. මම මේ පාට ගොඩක් පාවිච්චි කරන ඔයගලන්ට ගාන හැදෙන විදිහ පැහැදිලි කරන්න. F හැදුනා ඊට පස්සේ අපි මෙතනින්
m හදාගත්තා. දැන් අපිට හදෙන්න ඕනේ මෙන්න මේ ටික හැදිලා නැහැ. අපිට ඇතුල් වෙන්න ඕනේ කාවත්තව v ඇතුල් වෙන්න ඕනේ. v කියන්නේ කවුද? v කියන්නේ රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය. රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය. හරි. දැන් මේ ගාන පැත්තකින් තියන්නකෝ. දැන් අපි කතා කරමු තියෙන්නේ. ගානේ කතා වෙනවා මේ සාපේක්ෂ කතාව. සාපේක්ෂ කියන්නේ මොකද්ද? දැන් හිතන්න මේ වාහනයට සාපේක්ෂව මෙයා ගැන කතා කරනවා කියන්නේ මෙන්න මෙයා නිශ්චල කළා මෙයා ගැන කතා කරනවා කියන එක. මේ දෙන්න මෙහෙම යනවා නම් මෙයාට සාපේක්ෂව මෙයා ගැන කතා කරනවා කියන්නේ මෙයා නිශ්චල වුණොත් මෙයා ගැන කොහොම වෙයිද? අන්න ඒක තමයි සාපේක්ෂ කතාව කියන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්න ප්‍රසිද්ධ කෙටි ක්‍රමය තමයි මෙන්න මෙහෙම වාහන දෙකක් තියෙනවා නම් AB කියලා මෙයා u ප්‍රවේගයකින් මෙහෙට යනවා නම් මෙයා v ප්‍රවේගයකින් මෙහෙට යනවා නම් මම කිව්වොත් ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය හොයන්න කියලා කෙටි ක්‍රමේ මම හිතනවා හැමෝම දන්නවා කියලා ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය කියන්නේ මට a නිශ්චල කරන්න ඕනේ. a නිශ්චල කරන්න නම් මොකද්ද අපි හිතන්නේ? u මෙහෙට දෙන හින්දා මෙහෙට යන්නේ. අපි මේ පැත්තට u එකක් දෙනවා. අන්න එතකොට මෙයා නිශ්චල වෙනවනේ. හැබැයි ඒක මෙයාට විතරක් කරන්නේ නැහැ අපි. කරන එක හැමෝටම කරනවා. මෙහෙට u නම් මෙයාටත් මෙහෙට u. එතකොට දැන් මේ අපි කරේ මොකද්ද? මෙයාව නිශ්චල කරපු එක. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. එහෙනම් a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය මේ පැත්තට හැවුවොත් මේ පැත්තට v මෙහෙට u මෙහෙට. ඒකින්ද v ඍණ u. a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය v ඍණ u. මේ හරි. ඒ දෙයම අපි මේකටත් කරමු. හොඳට මතක තියාගන්න සාපේක්ෂ කියන එකේ අදහස. ඉස්සරහට සාපේක්ෂ මේ ප්‍රවේගය ගණන් එනවා. ඒ වෙද්දී හොඳට කතා කරමු. දැන්ට මතක තියාගන්න සාපේක්ෂ කතා කරපු ගමන් එක්කෙනෙක්ව නිශ්චල කරලා අනිත් එක්කෙනාව අධ්‍යයනය කිරීමක් තමයි ඒකදී වෙන්නේ. හරි. මේකේ කියන්නේ මොකද්ද? රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගයනේ මේ කැපිටල් V කියලා කියන්නේ. හරි. මට කියන්න ඇත්තටම මොකද්ද කියලා? මම කෙටි ක්‍රමයෙන් කරොත් මොකද්ද වෙන්නේ? රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය හොයන්න කියන්නේ. රොකට්ටුවට සාපේක්ෂයි නම් රොකට්ටුව නිශ්චල කරන්න ඕනේ. රොකට්ටුව නිශ්චල කරන්නේ කොහොමද? මෙයාට මේ පැත්තට V1 දෙනවා. මෙයාට විතරක් කරලා බෑ. මෙයාටත් දෙන්න ඕනේ. හරි. එතකොට අපි දැන් මේ හැම එකම සැලකුවේ මොන දිශාවටද? දිශාව වෙනස් කරේ නෑනේ කොයි වෙලාවකවත්. පල්ලෙහාටනේ සැලකුවේ. එහෙනම් මේ ප්‍රවේගය තමයි පල්ලෙහාට තමයි මේක ආදේශ කරන්න ඕනේ. මෙයාගේ පල්ලෙහාට ප්‍රවේගය කීයද? සංප්‍රයුක්ත v ධන v1 ධන v2. මේ කවුද මේ? රොකට්ටුවට සාපේක්ෂව ඉන්ධනවල ප්‍රවේගය. මොකක් කියලාද ඒගොල්ලෝ කියලා තිබ්බේ? කැපිටල් V. ගාන සුළු වෙලා ඉවරයි. එහෙනම් මේකටත් ආදේශ වෙනවා. අපේ අවසාන උත්තරේ විදියට F සමානයි කැපිටල් M V කියන උත්තරේ ලස්සනට එනවා. ලස්සන ගානක්. පියවරෙන් පියවර විස්තර කරේ. හොඳට තේරුම් ගන්න.